මේ වෙන්නේ තුන්වෙනි දවසට. ඉතින් පළවෙනි දවසේ අපිට තිබ්බා ගිණුම්කරණය සම්මන්ත්‍රණය. ඊට පස්සේ ඊයේ අපිට තිබ්බා ව්‍යාපාර අධ්‍යයනය. අද අපි සහභාගී වෙන්න යන්නේ ආර්ථික විද්‍යාව සමන් ගමගේ සර්ත් එක්ක මේ සම්මන්ත්‍රණය ආරම්භන්න. මගේ නම ඔවින් බිම්සර. මම නැනස්ක ආයතනයේ සීමා පාඨමාලා වෙනුවෙන් කතිකාචාර්යවරයෙකු වශයෙන් යුත් එම වගේම නැනස්ක ආයතනයේ මෙහෙයුම් කළමනාකරු වශයෙන් උත් සේවය කරනවා. ඉතින් මමත් උගල වගේම උසස් පෙළ විභාගයේ සමත් වෙලා කොළඹ විශ්වවිද්‍යාලයට තේරීපත් වෙලා ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් උපාධියක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම මෙම සීමා කියන පාඨමාලාවත් හදාරුව මම ඒ අතරතුර මම ඇත්තටම අපොස සාමාන්‍ය පෙළෙන් පස්සේ තමයි සීමා පටන් ගත්තේ. ඉතින් මම වයස 19 දී මෙම පාඨමාලා ඉවර කරලා ලංකාවේ සීමා පාඨමාලාව අවසන් කරපු ලාභාල්තම පුද්ගලයෙක් වශයෙන් මම දැනට කතිකාචාර්යවරයෙක් වශයෙන් උත් වැඩ කරනවා. ඉතින් මේ සම්මන්ත්‍රණයේ අපේ ප්‍රධාන අරමුණ ඕගොල්ලෝ මේ මුහුණ දෙන්න යන උසස් පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි මාස පවත්වන්න තිබෙන එම උසස් පෙළ විභාගය සඳහා ඔබට කොහොමද ඉතාමත් හොඳ ප්‍රතිඵලයක් අරගෙන විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන්න පුළුවන් වෙන්නේ කියලා පෙන්වා දෙන්න. ඒකයි අපි මේ සම්මන්ත්‍රණය නොමිලේ පවත්වන්නේ. ඉතින් අද අපිත් එක්ක එකතු වෙනවා සමන් ගමගේස ඔබ වෙනුවෙන්ම ආකෘති ප්‍රශ්න පත්‍රයක් ලෑස්ති කරලා තියෙනවා. මම දැක්කා එතුමා ඒක WhatsApp group එකේ share කරලා තියෙනවා. ඉතින් දවස් 5ක් මුළුල්ලේ අද පටන් දවස් 5ක් මුළුල්ලේ සමන් ගමගේස ඕගොල්ලොත් එක්ක ඒ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරයි. එතකොට ඒ අතරතුර පුනරීක්ෂණයක් වශයෙන් අදාළ විෂයේ කරුණු ඔබ සැම එක්ක සාකච්ඡා කරයි කොහොමද ප්‍රශ්න පත්‍රයට හොඳින් උත්තර සපයන්නේ කියලා. ඉතින් ඒ වැඩ කටයුතු වෙන අතරතුරම මෙම සම්මන්ත්‍රණයේ අවසාන කොටසේදී අපි නැවත හමු වෙමු. කොහොමද ඕගොල්ලන්ට උසස් පෙළින් එහා තවත් වෘත්තීමය පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව උදා කරගන්නේ. මොකද ඩිග්‍රියක් එක්කම වෘත්තීය පාඨමාලාවක් තියෙන එක ඉතාමත් වැදගත් දුවේ පුතේ. ඉතින් ඒකට තමයි සීමා වගේ ලෝකයේම පිළිගත් පාඨමාලාවක් සුදුසුකමක් ඔබ සමග තිබිය යුත්තේ. ඉතින් නැනස්ක ආයතනය කියන්නේ සීමා පාඨමාලාව හැදෑරීම සඳහා හොඳම ස්ථානයක් ලංකාවේ තිබෙන. අපි ලංකාවේ ශිෂ්‍යයන්ට විතරක් නෙමෙයි ලෝකයේම සිටින සීමා ශිෂ්‍යයන් සමග වැඩ කරනවා වසර 11ක් මුළුල්ලේ. ඉතින් දැනට අපිට තියෙන ප්‍රධාන අභියෝගය තමයි උසස් පෙළ කඩයිම. ඒ වෙනුවෙන් මේ පාඨමාලාව අපි සංවිධානය කරලා තියෙනවා. මුලින්ම අපි බලමු කොහොමද අපේ මේ විෂයන් තුන ගොඩදාගන්නේ ඉහළම සාමර්ථ්‍යයකින්. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබා ගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මේ පාඨමාලාව අවසාන හරියේ අපි කතා කරමු උසස් පෙළෙන් පසුව කොහොමද වෘත්තීමය පාඨමාලාවක් වශයෙන් සීමා කරනවා නම් සර් මේ සීමා එකේ ශාඛා තියෙනවද හැමතැනම ලංකාවේ? සීමා ඔෆිස් එක තියෙන්නේ කොළඹ. හරි. වෙන ශාඛා නෑ සර්. නෑ මම මෙහෙම කරන්න. මම මගේ නම්බර් එක chat box එකේ දාන්නම්. හරිද? ඔයාමට කෝල් එකක් දෙන්න තා ප්‍රශ්න තියෙනවා නම්. මොකද අපි ගොඩක් වෙලා නොගෙනිමු සමන් සර්ගේ අද කාල සීමාව වැය වෙන හින්දා. මොකද අද අපි කතා කරන්නේ සීමා ගැන ගොඩක්ම. මම ඒකයි කිව්වේ අපි අවසාන හරියේදී අපි ඒ ගැන කතා කරමු. දැනට අපි ප්‍රමුඛතාවය දෙමු ඔයගොල්ලන්ගේ විෂයන් තුනට. හරිද? ඉතින් මම දැන් ආරාධනා කරන්න කැමති සමන් ගමගේ සර්ට ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් මෙම සම්මන්ත්‍රණය ආරම්භන්න. බොහොම ස්තුතියි. ඔව්. ආයිබෝන් හැම දිනාටම මාව ඇහෙනවද කට්ටියට? හරි. පුතා පොඩ්ඩක් ඉන්න. අපි මේකේ settings හදා ගන්න ඕන ඕගොල්ලොන්ට ඊටාම හොඳින් මේ බෝඩ් එක පේන විදියට. right. ඊටාම හොඳින් බෝඩ් එක පේන දරුවෝ. ඒක අත උස්සන්න.
හරි පුතේ එහෙනම් හැම දිනාටම ආයුබෝවන්. අපි මෙතන ඉඳලා මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරගෙන යමු. මම ගැන ඔවින් සර් පුංචි පැහැදිලි කිරීමක් කරනවා මම අහගෙන හිටියා. මම ගැන දැන් කියන්න යන්නේ නැහැ. ඔවින් සර් කරු පැහැදිලි කිරීම ඇති. ඉතාලම කෙටියම ඕගොල්ලෝ කිව්වොත් මගේ නම සමන්ගමගේ මම ගාල්ල මාතර ටියුෂන් උගන්වන ගුරුවරියෙක්. අද ඕගොල්ලොන්ගේ මේ වැඩසටහනේ ආර්ථික විද්‍යා විෂය කොටස කරන්න මට ආරාධනා කරා නැනස්කා ආයතනයේ මම ඒ ආරාධනාව පිළි අරගෙන මේ වැඩ ටික කරගෙන යනවා. අද අපේ පළවෙනි සම්මන්ත්‍රණය. පුතාලට මම මේ වෙනකොට පේපර් එකක් දීලා ඇති. ඒකේ තියෙනවා ප්‍රශ්න 10ක්. මේක තමයි මොඩල් පේපර් එක. මේ විදියම ප්‍රශ්න පත්‍රයක් තමයි ඔබට උසස් පෙළ විභාගයේදී ලැබෙන්නේ. දැන් මෙතන ප්‍රශ්න 10ක් තියෙනවා. මේ 10න් 5ක් ඔබ තෝරගන්න ඕන. ආ කොටසෙන් ප්‍රශ්න 3ක් තෝරගත්තොත් ආ කොටසෙන් ප්‍රශ්න 2යි. එහෙම නැත්නම් අයන්නෙන් ප්‍රශ්න 2 නම් ආ කොටසෙන් ප්‍රශ්න 3යි. ඔක්කොම ප්‍රශ්න 5යි. දැන් මම පුතාලට අද මේක කරද්දී විෂය උගන්වනවාට අමතරව අත වශයෙන්ම මම බලාපොරොත්තු වෙන්නේ සිලබස් එක කවර් කරන්න නෙමෙයි. ඒක කරන්න බෑනේ. පාඩම් එකක 12ක් තියෙනවා. පැය දෙකක සෙමින එකක් තියෙනවා. අත වශයෙන්ම මම උත්සාහ ගන්නේ ඔබට ප්‍රශ්නයක් හොඳින් කියවලා ඒකට ඊටාම නිවැරදිව පිළිතුරු ලියලා ලකුණු 20ම ගන්න පුළුවන් ක්‍රමය කියලා දෙන්න. ඒ අතරතුරේ යම් ගැටලුවක් තියෙනවා මම ඔබට ඒකත් පැහැදිලි කරන්න සූදානම්. හරිනේ? right. එහෙනම් අපි වැඩේ පටන් ගමු. පුතා පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. දැන් මෙතන ප්‍රශ්න තෝරගන්න නැහැ. මම ප්‍රශ්න පත්‍රයේ පිළිවෙලට කරගෙන යනවා. හරිනේ? right. හැම දරුවෙක්ටම මම කියනවා මම දෙන ප්‍රශ්නෙට උත්තරේ. ප්‍රශ්නෙට උත්තරේ මම කියනවා ඒක ලියන්න. කම්මැලි වෙන්න එපා. හැම දරුවෙක්ම ප්‍රශ්නෙට උත්තරේ ලියන්න. ඒක තමයි ඔබේ මාකින් ස්කීම් එක වෙන්නේ. right. ඊට පස්සේ සෙමින එකෙන් පස්සේ ඔබ ස්ටඩි කරලා බලන්න කොහොමද සර් මේකට උත්තර ලියලා තියෙන්නේ. මම ලිව්වනම් මොනවද ලියන්නේ කියලා යම් අඩුපාඩුවක් ඔබ තුල තියෙනවා. ඒක හදාගන්න එකයි කරන්න ඕනේ. බලන්න. ආර්ථික පද්ධතියක ප්‍රධානතම කාර්යයන් කවරේද? මම හිතනවා දැන් මේ දරුවෙක්ගේ ස්ක්‍රීන් එකක් ආවා. ඔගොල්ලෝ පුතා මේ වීඩියෝ ඔෆ් කරා. අවශ්‍ය නැහැනේ. මම හිතනවා අපේ සංවිධායක මණ්ඩලයත් ඒ දේ කරා නම් හොඳයි. කෝහොස්ට් එක මට දීලා තියෙනවා. ළමයින්ට වීඩියෝ අවශ්‍ය නැහැ. ළමයින්ට ප්‍රශ්නයක් අහන්න තියෙනම් chat box එකේ අහන්න. පොඩක් කොටා ගන්න පුළුවන් නේ. ළමයින්ගේ mic on වෙන්න අවශ්‍ය නැහැ. ළමයින්ගේ වීඩියෝ on වෙන්න අවශ්‍ය නැහැ. ඒක on එකේ තියෙනකොට ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා ළමයින්ගේ mic off වුණා නම් ළමයින්ගේ වීඩියෝ off වුණා නම් හරි එතකොට මම හැමෝටම පේනවා. නැත්නම් ළමයි කවර කතා කරොත් එයාව තමයි පේන්නේ. ඒ නිසා ළමයින්ගේ mic ළමයින්ගේ වීඩියෝ off කරලා දාන්න. ළමයින්ට ප්‍රශ්නයක් තියෙනම් chat box එකේ මගෙන් අහන්න. right. ආර්ථික පද්ධතියක ප්‍රධානතම කාර්යයන් කවරේද? ආර්ථික පද්ධතියක ප්‍රධානතම කාර්යයන් කවරේද? අපි දන්නවා ආර්ථික පද්ධතියක් මිනිස්සු පිළිටවා ගන්න ඒ සමාජයේ මුහුණ දෙන මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න. එහෙනම් ආර්ථික පද්ධතියක ප්‍රධාන කාර්යයන් 3යි. ඒ 3 ලියන්න ඕන පුතේ. ඒ 3ට තමයි ලකුණු 3ක් ඔයාලට දෙන්නේ. මොකක්ද ආර්ථික පද්ධතියක ප්‍රධාන කාර්යයන් 3? පළවෙනි එක. කුමක් කොපමණ ප්‍රමාණයකින් නිපදවනවාද යන්න තීරණය කිරීම. එහෙම ලියන්න ඕන. 2. කෙසේ නිපදවනවාද යන්න තීරණය කිරීම. 3. කා සඳහා නිපදවනවාද යන්න තීරණය කිරීම. මේවට වැඩි වෙලාව ගන්න එපා පුතේ. හරිද? ඉකෝන් පේපර් එක අතට හම්බුනාම ඕනම ළමෙක් මේක දන්නවා. ඒ නිසා මම මෙතන නතර වෙලා ඉන්නේ නැහැ. මම ඉස්සරහට යනවා. මේක ඕනම කෙනෙක් දන්නවා. හරිනේ? කවුරු හරි ළමෙක් ලකුණු 10 නම් ගන්න පේපරේට උගේ 10න් 3ක් ඔක තමයි. හරි ඕන කෙනෙක් දන්නවා. ලියන්නක් ගන්න. කුමක් කොපමණ ප්‍රමාණයකින් නිපදවනවාද? 2.
කෙසේ නිපදවනවාද? 3 කා සඳහා නිපදවනවාද? right ලීලි ඉවරයි අතොස්සන් දන්නවනේ ඔන්ලයින් ක්ලාස් ඉඳලා ළමයි දන්නවා අපිට වැඩිය මේක right ඔතන ඊළඟ එක නිදහස් මම වේගෙන් යනවා නෙමෙයි පොතේ හොඳේ ලේසි ප්‍රශ්න මම ඉක්මනින් කියනවා ලේසි ප්‍රශ්න මම ඉක්මනින් කියනවා හරිනේ මොකද ගොඩක් තියෙනවා කරන්න අපිට ආර්ථික පද්ධතියක ප්‍රධාන කාර්යයන් තුනයි කුමක් කොපමණ ප්‍රමාණයකින් නිපදවනවාද යන්න තීරණය කිරීම කෙසේ නිපදවනවාද යන්න තීරණය කිරීම කා සඳහා නිපදවනවාද යන්න තීරණය කිරීම එහෙමම ලියන්න right එන දෙවෙනි කොටස නිදහස් වෙළඳපොළ ආර්ථිකය සෑම විටම සාධනීය ප්‍රතිඵල ජනිත කිරීමට සමත් නොවේ පැහැදිලි කරා පොතේ මොකද්ද නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් කියන්නේ නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් කියන්නේ මොකද්ද ඒක දන්නවනේ නිෂ්පාදන සම්පත් පෞද්ගලිකංශයේ සතු භූමිය පෞද්ගලිකංශය ප්‍රාග්ධනීය පෞද්ගලිකංශය ව්‍යවසායකත්වයේ පෞද්ගලිකංශය නිෂ්පාදන සම්පත් පෞද්ගලිකංශයේ සතු මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට මිල යන්ත්‍රණය භාවිතා කරන පෞද්ගලික ව්‍යවසාය සහිත ආර්ථිකයකට අපි කියනවා නිදහස් වෙළඳපොළ ආර්ථිකය. දැන් පුතාලා ඔය ඉන්න තැන ඉඳගෙන මම අහන ප්‍රශ්න උත්තර දෙන්න. හරි? තමන්ට අවංක වෙයි. ආයි කියන්නේ මොකද්ද නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් කියන්නේ? නිෂ්පාදන සම්පත් පෞද්ගලිකංශයේ සතු මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට මිල යන්ත්‍රණය භාවිතා කරන පෞද්ගලික ව්‍යවසායක් සහිත ආර්ථිකයක්. අපි කියන වෙළඳපොළ ආර්ථිකය. දැන් එතකොට අහන්නේ ඕගොල්ලෝගෙන් ඒ වගේ වෙළඳපොළ ආර්ථිකයක හැම විටම සාධනීය ප්‍රතිඵල. මොකද්ද සාධනීය ප්‍රතිඵල කියන්නේ? මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමේ ක්‍රමයක් වශයෙන් හැම වෙලේම වෙළඳපොළ ක්‍රමයෙන් ලැබෙන්නේ වාසිද කියලා මේ අහන්නේ. මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමේ ක්‍රමයක් වශයෙන් වෙළඳපොළ ක්‍රමයෙන් ලැබෙන්නේ හැම වෙලේම වාසිද කියලා මේ අහන්නේ. පිළිතුර මොකද්ද? ලියන්න. සෑම විටම සාධනීය ප්‍රතිඵල ජනිත කිරීමට සමත් නොවේ. ලියන්න. සෑම විටම සාධනීය ප්‍රතිඵල ජනිත කිරීමට සමත් නොවේ. සෑම විටම සාධනීය ප්‍රතිඵල ජනිත කිරීමට සමත් නොවේ. එම ලියන්න. සෑම විටම සාධනීය ප්‍රතිඵල ජනිත කිරීමට සමත් නොවේ. හරිනේ? සමත් නොවේ. සෑම විටම සාධනීය ප්‍රතිඵල ජනිත කිරීමට සමත් නොවේ. දැන් මෙහෙම ලියන්න. පහත සඳහන් අවස්ථාවන්හිදී වෙළඳපොළ ක්‍රමය අසාර්ථක වේ. වෙළඳපොළ ක්‍රමය අසාර්ථක වේ. පහත සඳහන් අවස්ථාවන්හිදී වෙළඳපොළ ක්‍රමය අසාර්ථක වේ. දැන් අවස්ථාවන් ටික ලියන්න ඕන ලකුණු පහක් දෙනවා. පළවෙනි එක සම්පත් බෙදී යාම අකාර්යක්ෂම වීම. සම්පත් බෙදී යාම අකාර්යක්ෂම වීම. අකලියන් පුතේ සම්පත් බෙදී යාම අකාර්යක්ෂම වීම. සම්පත් බෙදී යාම අකාර්යක්ෂම වීම. හරි. දැන් අපි ඒ යටතේ ලියන්න ඕන සම්පත් බෙදී යාම අකාර්යක්ෂම වෙන අවස්ථා. ඒ දරුවෝ මේව පාඩම් කරලා නැත්තේ නේ ස්කූලේ ගිහිල්ලා මේව පාඩම් කරලා තියෙන්නේ. ඒක ලිව්වට පස්සේ මම තව කතාවක් කියන්නම්.
බෙදී යාම අකාර්යක්ෂම වෙන අවස්ථා 1 පොදු භාණ්ඩ හා සේවා නිෂ්පාදනය නොවේ. පොදු භාණ්ඩ හා සේවා නිෂ්පාදනය නොවේ. පොදු භාණ්ඩ හා සේවා නිෂ්පාදනය නොවේ. ඊළඟට සුබ සාධන සේවා ඌණ නිෂ්පාදනය. උදාල පොදු භාණ්ඩ දන්නවනේ. මේ මාත් එක්ක ලයිව් මේක කරගෙන යන්න ඕන. හොඳයි. පණ තියෙන ජීවීන් වගේ ඉන්න ඕන. හරි. අපඝාතයෝ වගේ ඉන්න එපා. අත උස්සන්න. පොදු භාණ්ඩ දන්නයි. පොදු භාණ්ඩ දන්නයි. නිර්වචනේ මතකයිද? පරිභෝජනයේ තරඟකාරීත්වයක් නොමැති. පරිභෝජනය සීමා කළ නොහැකි භාණ්ඩ. පරිභෝජනයේ තරඟකාරීත්වයක් නොමැති. පරිභෝජනය සීමා කළ නොහැකි භාණ්ඩ. පොදු භාණ්ඩ. ඔරලෝසු කණුව, ප්‍රදීපාගාරය, ගම් වතුර වැළැක්වීම, බෝවෙන රෝග මර්ධනය, පොලිස් සේවය, ජාතික ආරක්ෂාව. මතකයි නේද? වීදි ආලෝකමත් කිරීම. ඊළඟ සුබ සාධන සේවා අවුණ නිෂ්පාදනය. මොනවාද සුබ සාධන සේවා? අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රතිශක්තිකරණය, කොවිඩ් එන්නත ඒව සුබ සාධන. පරිභෝජනයේ පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා සමාජ ප්‍රතිලාභ වැඩි භාණ්ඩ. සුබ සාධන සේවා අවුණ නිෂ්පාදනය. ඊළඟ අහිතකර භාණ්ඩ අධිනිෂ්පාදනය. පරිභෝජන ක්‍රියාවලිය තුළ ඍණ බාහිරතා ඇති වෙනවා. මත්පැන්, සිගරට්, මත් කුඩු ඒවා. අහිතකර භාණ්ඩ අධිනිෂ්පාදනය. පොදු සම්පත් අකාර්යක්ෂම උපයෝජනය. පොදු සම්පත් අකාර්යක්ෂම උපයෝජනය. පරිභෝජනයේ තරඟකාරීත්වයක් සහිත පරිභෝජනයේ සීමා කළ නොහැකි භාණ්ඩ. පරිභෝජනයේ තරඟකාරීත්වයක් සහිත පරිභෝජනයේ සීමා කළ නොහැකි භාණ්ඩ. පොදු තෘණබිම්, සාගරයේ මත්ස්‍ය සම්පත, භූගත ජලය, ඕසෝන් ස්තරය. මතකයි? පොදු සම්පත් අකාර්යක්ෂම උපයෝජනය. මා ආසයි මේ ටික ඔක්කොම එකෙන් කියලා දෙන්න. ඒකට මේක වෙලාව නෙවෙයි පුතා. ඊට පස්සේ බාහිරතා හට ගැනීම. බාහිරතා හට ගැනීම. දන්නවනේ නේ? බාහිරතා පිටාරය. externalities බාහිරතා. නිෂ්පාදන ක්‍රියාවලිය නිසා පරිභෝජන ක්‍රියාවලිය නිසා ඊට සම්බන්ධයක් නැති බාහිර පාර්ශවයෙන් දැරීමට සිදුවන පිරිවැය සහ ප්‍රතිලාභ බාහිරතා. පුතේ අහගන්න පොඩි කතාවක්. දැන් ඔයාලා මෙතන සම්පත් බෙදී යාම අකාර්යක්ෂම වීම කියලා ලිව්වනේ. ලියලා ඒ යටතේ දැන් මම ලියලා තියෙන කරුණු පහ. බොහෝ අවස්ථාවල මේ කරුණු පහම සලකන්නේ පුතේ එක කරුණක් විදියට. එතකොට ලකුණු දෙකක්. දැන් අපේ දරුවෝ විභාගෙට ගිහිල්ලා සමහර වෙලාවට මේ පහ ලියලා එනවා. සෙකිනකින් ඉගෙන ගන්න ඕන පුතේ ඒවා. මේ පහ ලියලා එනවා. මොකද වෙන්නේ? ලකුණු පහෙන් එයාට හම්බෙන්නේ එකයි. ඇයි? මේ කරුණු පහම සලකන්නේ සම්පත් බෙදී යාම අකාර්යක්ෂම වීම විදියට. කොහොතොස්සන් මම කියන එක තේරෙන ළමයි. කොහොතොස්සන්. දැන් අතොස්සන් ඕන. ළමයි දන්නෝනේ. දැන් මගේ පන්ති ළමයි නම් දන්නවා. ඕගොල්ලෝ දන්නෝ ඇති. right. දැන් පුතේ ඊළඟට දැන් ඔයාලා දානකොට messages මොකටද දාන්නේ? ප්‍රශ්නයක් අහන්න. සමන්ගමගේ කියන කෝකොස්ට් එකට දාන්න මෙසේජ් එක. නැත්තම් පේන්නේ නැහැ. හොඳයි. සමන්ගමගේ කියලා ඔබ තියෙන කෝකොස්ට් එකක් තියෙනනේ බලන්න. එන්නේ දෙන්න තමයි ඔයාලගේ මෙසේජ් එක දාන්න ඕනේ. right පුතේ මේ දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. right. දරුවෙක් අහනවා සර් 2000 සංඛ්‍යා දත්ත තියෙනවද කියලා. මේ පුතා හරි. මම ඔයාලා අහන ප්‍රශ්නෙට උත්තරේ බලන්න මම යන්න ඕන කැමරා එක පිටිපස්සට. මොකද මගේ ඉස්සරහා තියෙන ලැප් එකෙන් පේන්නේ නැහැ ඒක. හරි ගමක් නෑ අපි ඉස්සරහට ප්ලේ කරගමු.
දැන් මුදාට තේරුණානේ මේ පහ සලකන්නේ එකක් විදියට. දැන් ලකුණු පහක් ගන්නවා. එහෙනම් සම්පත් බෙදියාම අකාර්යක්ෂම වීම කියන එක. පොතේ වෙළඳපොළ ක්‍රමයේ අසාර්ථක වෙන බලපාන දෙවෙනි සාධකය මොකක්ද? ආදායම් බෙදියාමේ විෂමතා පැවතීම. ආදායම් බෙදියාමේ විෂමතා පැවතීම. ආදායම් බෙදියාමේ විෂමතා පැවතීම. හරි? දැන් ලකුණු දෙකයි. වෙළඳපොළ ආර්ථිකයක පුතේ වැඩියෙන් සම්පත් තියන අය වැඩියෙන් ආදායම් උපයනවා. අඩුවෙන් සම්පත් තියන අය අඩුවෙන් ආදායම් උපයනවා. අපි ඕකට කියනවා ආදායම් ව්‍යාප්ති විෂමතාවය. හරි? පුතේ තුන්වෙනි එක ලියන්න. සාර්ව ආර්ථික අසමතුලිතතා. දැන් ලකුණු තුනයි මේක ලියුවා මොකද? ඒ මේ ටික ඔක්කොම එකක් විදිහට මේ ගත්තේ. සාර්ව ආර්ථික අසමතුලිතතා ඇතිවීම. සාර්ව ආර්ථික අසමතුලිතතා ඇතිවීම. සාර්ව ආර්ථික අසමතුලිතතා ඇතිවීම. ඒ කියන්නේ උද්දමනය, සේවා වියුක්තිය, නේ? විනිමය අනුපාතිකයගේ අසාමාන්‍ය ලෙස ඉහළ යාම, ගෙවුම් ශේෂ අසමතුලිතතා, ආර්ථික වෘද්ධිය පහත වැටීම. ඒවා වෙන්න පුළුවන්. ඒකට කියනවා සාර්ව ආර්ථික අසමතුලිතතා. ඇයි? වෙළඳපොළ ආර්ථිකයක් කවුරුත් පාලනය කරන්නේ මිල මගින් තමයි ආර්ථිකය හසුරවන්නේ. එතකොට ඔවැනි ආර්ථික උච්චාවචන සිද්ධ වෙනවා රටකට අයහපත් විදියට. right. දැන් 3යි 4 වෙනි එක. ආර්ථිකය පිළිබඳ දීර්ඝකාලීන දැක්මක් නොතිබීම. ආර්ථිකය පිළිබඳ දීර්ඝකාලීන දැක්මක් නොතිබීම. හරි? ආර්ථිකය පිළිබඳ දීර්ඝකාලීන දැක්මක් නොතිබීම. ඒ සැලසුමක් නැහැනේ පුතේ. සැලසුමකින් තොරව තමයි වෙළඳපොළ ආර්ථිකය ක්‍රියාත්මක වෙන්නේ. සැලසුමක් නැහැ මිල මගින් ක්‍රියාත්මක වෙන්නේ. ඉදිරි කාලය තුල මොනවා වේද කියලා දෙයියෝ තමයි දන්නේ. දීර්ඝකාලීන දැක්මක් නොතිබී. ඊළඟට ලියන්න පුතේ අපූර්ණ තරංගය. අපූර්ණ තරංගය. ඒ කියන්නේ තමයි ඔය ඒකාධිකාරී තත්ත්වයන් එහෙම ඇති වෙන එක. වෙළඳපොලේ තරඟකාරීත්වයේ ගිලිහිලා ගිහිල්ලා ඒකාධිකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඒක තමයි අපූර්ණ තරංගය. අපූර්ණ තරංගය. පැහැදිලි? අපූර්ණ තරංගය. පුතේ තව එකක් ක්ලියර් කියන්නේ මේකත් හරි. තොරතුරු අපූර්ණ වීම. තොරතුරු අපූර්ණ වීම. තොරතුරු අපූර්ණ වීම. හසිනි තමයි දැක්කේ. හසිනි නෙමෙයි සමන් තමයි පේන්න ඕන. ඒකට ළමයිගේ කැමර ඔෆ් වෙන්න ඕන. තොරතුරු අපූර්ණ වීම. දැන් පුතේ එහෙනම් දැක්කනේ මොකද්ද වෙන්න ඕනේ කියන්නේ? අහලා තියෙන නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් සෑම විටම සාධනීය ප්‍රතිඵල ජනිත කිරීමට සමත් නොවේ. ඒ කියන්නේ වෙළඳපොළ ක්‍රමයේ තියෙන දුර්වලතා ටික අන්නේ ටික ලියන්න ඕනේ. ඒ ටික ලියන ක්‍රමය ඉගෙන ගත්තා. ඒ ටික ලියනකොට පුතාලා හොඳට මතක තියාගන්න, සිහිය තියාගන්න. කලබලෙට මෙන්න මේ ටික විතරක් දඩාස් කරලා ලිව්වොත් මොකෝ වෙන්නේ? හරි සන්තෝෂයෙන් උඩ පැනගෙන ගෙදර යනවා අම්මේ පේපර් එක හරිය ලේසි කියලා. මාගින්න ආවට පස්සේ තමයි දැනගන්නේ. ඒ ඔක්කොම ටික සලකන්නේ එකක් විදියට. එතකොට එක ලකුණු. හරිනේ? ඒවා ඉගෙන ගන්න ඕන හොඳට. right. එමු අපි ඊළඟ එක. ඉස්සෙල්ලා බලන්න ලකුණු කීයක් දීලා තියෙන්නේ? 4ක් දීලා තියෙනවා. මොකක්ද අහන්නේ බේටා? දැන් මේක මේ නිෂ්පාදන හැකියාව මායමට අදාළව මේ අහන්නේ. ආර්ථික සම්පත් උපයෝජනය කාර්යක්ෂම වීම සඳහා සපුරා ලිය යුතු කොන්දේසි කවරයි? ආර්ථිකයක සම්පත් භාවිතය කාර්යක්ෂම වෙන්න සපුරාලන්න ඕන කොන්දේසි අහන්න. මෙහෙමනේ පුතේ. ඔය අහන්නේ ඔයාලගෙන් ආර්ථික කාර්යක්ෂමතාවය ගැන. ආර්ථික කාර්යක්ෂමතාවය economic efficiency. ආර්ථික කාර්යක්ෂමතාවය ගැන අහන්නේ. කොටස් දෙකයි. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. අනිත් එක සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාවය.
ආර්ථික කාර්යක්ෂමතාවය ගැන අහන්න. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය බෙදී යාමේ කාර්යය. ඔයාට ලකුණු 4 ගන්න ඕනම නම් මෙන්න මේකයි උත්තරේ ලියන ක්‍රමය. කෙටියෙන් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය නිර්වචනය කරන්න. කොන්දේසි දෙක ලියන්න. බෙදී යාමේ කාර්යක්ෂමතාවය නිර්වචනය කරන්න. ඒකට කොන්දේසියක් තියෙනවා. අන්න ඒක ලියන්න. තේරුණා? නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය නිර්වචනය කරන්න. ඊට පස්සේ ඒකට අවශ්‍ය කොන්දේසි දෙක ලියන්න. බෙදී යාමේ කාර්යක්ෂමතාවය නිර්වචනය කරන්න. ඒකට අවශ්‍ය කොන්දේසිය ලියන්න. අනේ ඔයස ඔහු පුළුවන් නම් සමාන්ගම ගේ කියලා එකක් තියෙනවනේ SD කියලා වරහන් කියලා සමාන්ගම ගේ කියන. අනේ ඔය එතෙන්ට පුළුවන් නම් කොහොමද දෙන්න කියලා ළමයි දාන්න මෙතනදිස් මට තේරෙනවා. right පුතේ හරිනේ. එහෙනම් අපි උත්තරේ ලියමු කටව. ලියන්න මෙහෙම මේ සඳහා කාර්යක්ෂමතා දෙකක් ඉටු විය යුතුය. එක නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. කටව ඉක්මනට ලියන්න. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. දෙක සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය. හරිද බේටා? දැන් පොදින් සියේ තබා ගන්න කරන්න ඕන දේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය නිර්වචනය කරන්න. ඒකට අවශ්‍ය කොන්දේසි දෙක ලියන්න. බෙදී යාමේ කාර්යක්ෂමතාවය නිර්වචනය කරන්න. ඒකට අවශ්‍ය කොන්දේසි ලියන්න. එච්චරයි. අතොසර මම කියන එක තේරුම් ගන්න. right very good. අපි දැන් ඒකට යමු. දැන් පුතාලට ප්‍රශ්නයක් තියෙනවා. මෙසේජ් එකක් දාන්න ඕන. කොයි වෙලද දාන්නේ? ඔව් මේ දැන් මම එක හදාගත්තා අපේ දැනත් එක කතා කරලා. ඔක තියෙන සමන් ගමගේ co-host කියලා. අන්න එතෙන්ට තමයි ඔයා මෙසේජ් එකක් දානවා නම් දාන්න ඕනේ. පැහැදිලිනේ? right මම බලන්න. දැන් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය නිර්වචනය කරන්න. මෙහෙමයි. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය කියන්නේ පුතේ මේකයි. කිසියම් අවම යෙදවුම් ප්‍රමාණය උපරිම නිමවුම් ප්‍රමාණයක් ලබා ගැනීම. අපි තුමු ශ්‍රමිකයෝ 100ක් ඉන්න. ඒ ශ්‍රමිකයෝ 100 පාවිච්චි කළා උපරිම කමීස ප්‍රමාණයක් ලබා ගන්න. එහෙම නැත්තම් උපරිම නිමවුම් ප්‍රමාණය ලබා ගන්න අවම යෙදවුම්. හරි ලේසි මේක. අවම යෙදවුම් වලින් උපරිම නිමවුම ලබා ගන්න. නැත්තම් උපරිම නිමවුම අවම යෙදවුම් වලින් ලබා ගන්න. කොහොමද උසන මං කියන කතාව තේරුම් ගන්න? අවම යෙදවුම් වලින් උපරිම නිමවුම ගන්නවා. නැත්තම් උපරිම නිමවුම අවම යෙදවුම් වලින් ගන්නවා. ඕක තමයි නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. ඒකට කොන්දේසි දෙකක් ඕන පුතා. මොකක්ද මේ කොන්දේසි දෙක? එක පූර්ණ සේවා නියුක්තිය. අනිත් එක පූර්ණ නිෂ්පාදනය. එක පූර්ණ සේවා නියුක්තිය, දෙක පූර්ණ නිෂ්පාදනය. පැහැදිලි?
අපි ඒක ලියන්නේ අමතක වෙන්න කලින්. තරුවක් දා. හරි. තරුවක් දාලා ලියන්න. එතකොට ඔයාලට පුළුවන් තරුවක් වෙන්න. ලියන්න. කිසියම් අවම යෙදවුම් ප්‍රමාණයකින් කිසියම් අවම යෙදවුම් ප්‍රමාණයකින් උපරිම නිමවුම් ප්‍රමාණයක් හෝ කිසියම් අවම යෙදවුම් ප්‍රමාණයකින් උපරිම නිමවුම් ප්‍රමාණයක් හෝ කිසියම් උපරිම නිමවුම් ප්‍රමාණයක් අවම යෙදවුම් ප්‍රමාණයකින් ලබා ගැනීම නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයේදී ඉක්මන් කරන්න හරි වෙලා යනවා ලියන්න නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයේදී ලියන්න ඒකම ලියන්න මේ සඳහා කොන්දේසි දෙකක් ඉටු විය යුතු වේ. එක පූර්ණ සේවා නියුක්තිය දෙක पूर्ण निष्पादनය එක पूर्ण सेवा नियुक्तिය දෙක पूर्ण निष्पादनය right දැන් ඊළඟ එක ලියන්න ඕන මොකද්ද මෙන්න මෙයා පැහැදිලි කරන්න සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාව මතකයිනේ පැටවුන්ට ඔහේ පන්ති ගියා මොන ඉස්කෝලේ ගියා මේ නිර්වචනය කරා හරි ඉස්කෝලේ යනු පන්ති යනු මේව වෙනස් වෙන්න බෑ හරි වෙන රටක ළමෙක් ඉගෙන ගත්තත් වෙන භාෂාවකින් අර්ථය උකම වෙනසක් හරි මේක ඉන්ටර්නැෂනල් සබ්ජෙක්ට් එකක් මොකද සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය කියන්නේ සමාජ වරණයට ගැලපෙන අයුරින් හිග සම්පත් බෙදා වෙන්නේ ඒවා මේකත් මතක තියාගන්න පුතේ ඔයාලා අක්ෂරපත්‍රයේ උත්තර ලියනකොට පාරිභාෂිත වචන වලින් ලියන්න ඕනේ සමාජ වරණයට ගැලපෙන අයුරින් කියලා ලියන්න ඕනේ නැත්නම් ගොඩේ වචන ලියන්න එක එක්කෙනාගේ කැමැත්ත අනුව එක එක්කෙනාට ඕන විදියට එක එක්කෙනාගේ ආශාවත් ඒව ලියන්න. පාරිභාෂික වචන වලින් පිළිතුරු ඉදිරිපත් කරන්න. නැත්නම් ගණන් ගන්න නැහැ. කෙල්ලද මොකද බෙදියාමේ කාර්යක්ෂමතාවය කියන්නේ හයි කියන්නේ ඒක ලැජ්ජ වෙන්න එපා. සමාජ වරණයට ගැලපෙන අයුරින් හිඟ සම්පත් බෙදා වෙන්න. වරණය කියන්නේ කැමැත්ත. සමාජයට වැඩියෙන් වුමනා කරන භාණ්ඩය හදන්න වැඩියෙන් සම්පත් වෙන්න. අඩුවෙන් වුමනා කරන භාණ්ඩය හදන්න අඩුවෙන් සම්පත් වෙන්න. හිතන්න ලංකාවට මේ දවස්වල වැඩියෙන් ඕන එළවලු. එහෙනම් රටේ සම්පත් වලින් වැඩිම ප්‍රමාණය වෙන් කරනවා එළවලු හදන්න. යුද්ධේ තියෙන කාලේ වැටකුළු පතවල තිබිලා යුද්ධ කරන්න බෑනේ. යුද්ධේ තියෙන කාලේ රටට වැඩියෙන් ඕන යුද්ධ උපකරණ. එහෙනම් සම්පත් වලින් වැඩිම ප්‍රමාණයක් වෙන් කරනවා යුද උපකරණ. ඕක තමයි බෙදී යාමේ කාර්යක්ෂමතාව. කොහොමද උස්සන බලන්න තේරිච්ච දරුවෝ ටික. හරි චුටි වෙලාවක් තියෙන පුතේ මේ ඔක්කොම කියලා දෙන්න. සමාජ වරණයට අට වඩා කරගන්න. සමාජ වරණයට ගැලපෙන අයුරින් හිග සම්පත් බෙදා වෙන්න තියෙනවා. වර්ණය කියන්නේ කැමති. බෙදී යාම කාර්යක්ෂම වෙන්න එක කොන්දේසියයි ඕන. මොකක්ද? හැම භාණ්ඩයකම ආන්තික පිරිවැය සමාන වෙන්න ඕනේ
ඒ භාණ්ඩයේ ආන්තික ප්‍රතිලාභ හෙවත් භාණ්ඩයේ මිලට MC marginal cost MB marginal benefit figure price ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභ වලට සමාන වෙනවා. ප්‍රතිලාභ සමානයි පාරිභෝගිකයා ගෙවන මිල. මම අපිට ටක් ගාලා කරුවක් දාලා ලියන්න. සමාජ වරණයට ගැළපෙන අයුරින් හිග සම්පත් බෙදාවෙන් කිරීම සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවයේ ලෙස හැඳින්වේ. බෙදියා කාර්යක්ෂමතාවයේ ලෙස හැඳින්වේ. කිගලියන මේ සඳහා අවශ්‍ය කරන කොන්දේසිය වන්නේ සෑම භාණ්ඩයකම ආන්තික පිරිවැය එම භාණ්ඩයේ ආන්තික ප්‍රතිලාභ හෙවත් මිලට සමාන වීම වේ. ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභ හෙවත් මිලට සමාන වීම වේ. හරි බැට්ටෝ? හරි. මම හරි ආසයකට ඔයාලට වේලාව අරගෙන ඉමිහිට මේක ටොප් එකට වදින්න පැහැදිලි කරන්න. ඕබන් ඊට වෙලාව. හරි. වෙලාව නැහැ පුතේ. පේපර් එකක් තියෙන. ප්‍රශ්න 10ක් තියෙන. සාකච්ඡා කරන්න. පැය දෙකක්. අමාරුයි. පුළු කරන ටික හරියට කරමු බොක්කෙන්. හරි. ඊතුරුනත් අපි ඊළඟ දවසේ කරමු. හරි. right. එන්න ඊළඟ එකට. දැන් මේ කොටස ඉවරයි අපේට. මේ බලන්න මේ කියවත්. දරුවන් මම ස්ක්‍රීන් ෂෙයා කරන්න නැහැ වැඩක් නැහැ. පේපර් එක මම ඔයාලට WhatsApp දාලා ඇති. ඔයාලට ඒක ගන්න පුළුවන් පේපර් එක print out එකක් ගන්නත් පුළුවන්. නැත්නම් ඉතින් ප්‍රශ්න පේරුනේ පුතා. ප්‍රශ්න වලින් වැඩක් නැහැ මේ. අපි ඉගෙන ගන්න ඕන ප්‍රශ්නයක්. අපි ජීවිතේ කොච්චර ප්‍රශ්න උත්තර ලියලාද මේ ඉකොනොමි මේ වෙනකොට. අපිට අවශ්‍ය කරන්නේ ප්‍රශ්න කියවලා ඒකට අවශ්‍ය පිළිතුර ලස්සනට බොරු කරන්න ප්‍රැක්ටිස් කරන එක. මේක ඔයා දැනට දන්නවා මොන සර්ගේ කියලා. හැබැයි ඒ දන්න එක ඇතුලේ නොදන්න දේවල් තියෙන්න පුළුවන් පුතේ. try කරන්න. අන්නේ නොදන්න තැනක් තිබුණොත් ඒක හදාගන්න. අපේ සෙමින එකේ අරමුණ ඒක. නැතුව සිලබස් එක උගන්නන එක නෙමෙයි පුතේ. ඒක කරන්න බෑ පැය දෙකක්. මං කිව්වොත් එහෙම මගේ සෙමින එකට ඇවිල්ලා තමයි ඔයා ඒකක් ගත්ත කියලා පට්ටපල් බොරුවක්. මං ඒ වගේ ගොන් කතා කියන්නේ. මං කරන්න හදන්නේ මෙතන උත්සාහ ගන්න. ඔයගොල්ලෝ විභාගෙට ගිහිල්ලා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් තෝරාගෙන ලියනකොට හරි ලකුණු 5 කොටසට ලකුණු 5ම ගන්න හැටි කියලා දෙන්න. 4ට 4ම ගන්න හැටි කියලා දෙන්න. ඒ අස්සිතින් වano දන්න එකක් තියෙනවා මම එකක් කියලා දෙන්න. හරි. මෙන්න මේක කියවන්න පොඩ්ඩක්. ඕනම ආර්ථිකයක හුවමාරුව පහසු කිරීම සඳහා මුදල් ක්‍රියාත්මක බැවින් මුදල් ප්‍රාග්ධන සම්පතක් වශයෙන් සැලකිය හැකියි. මොකද්ද මේ කියන්නේ? මේවා වැඩක් නෑ පුතේ. මේ කතා වැඩක් නෑ.
ඕනෑම ආර්ථිකයක වමානුව පහසු කිරීම සඳහා මුදල් ක්‍රියා කරන බැවින් මුදල් ප්‍රාග්ධන සම්පතක් වශයෙන් සැලකිය හැකියි. මේ ප්‍රශ්නේ තේරුම් ගන්න. අවශ්‍ය වෙන්නේ මෙන්න මෙච්චරයි. මෙයා කියනවා මුදල් ප්‍රාග්ධන සම්පතක් වශයෙන් සැලකිය හැකියි. මේ නීල වැඩක් නෑ ළමයි. දැන් ළමයි මේකට උත්තර කරන්න ගියාම මුදල් යනු කුමක්ද? මුදලේ ඓතිහාසික විකාශනය, මුදලේ ලක්ෂණ, මුදල් වර්ග ඒවා ලියන්න එපා. ඒවා වැඩක් නෑ. මෙයා කියන්නේ මුදල් ප්‍රාග්ධනය සම්පතක් වශයෙන් සැලකිය හැකියි. ඒ ටික විතරයි අපිට අවශ්‍ය. මෙම ප්‍රකාශයේ සමග ඔබ එකඟ වන්නේද? ඔබේ පිළිතුර පැහැදිලි කරන්න. මොකද්ද ඔයාගේ උත්තරේ? එකඟ නොවේ. ඇයි එකඟ නොවෙන්නේ? අන්න දැන් ඔයා එකඟ වේ කිව්වාම මොකෝ වෙයි? එකඟ වේ කිව්වොත් එයින් එහාට මේක බලන්නේ නැහැ. වැඩක් නැහැ නේ බොරුනේ එකඟ වෙන්න බෑ. එකඟ නොවේ කිව්වොත් ලකුණු දෙන්නේ නැහැ. හැබැයි එයින් එහාට බලනවා. මං කියන්නේ තේරෙනවද? එකඟ වේ කිව්වොත් මැට්ටා. වැරදි. මෙයින් එහාට බලන්නේ නැහැ. හරිද? එකඟ නොවේ කිව්වොත් ඒකට ලකුණු දෙන්නේ නැහැ. හැබැයි එයින් එහාට ඔයා ලියපු උත්තරේ බලනවා. බැලුවොත් ඔයාට ලකුණු ලැබෙන ලකුණු 4 මොනවද තියෙන්න ඕනේ ඒ උත්තරේ ඇතුලේ. පුතේ මෙහෙමයි කරන්න ඕනේ. මෙතනදී ඔයා කරන්න ඕන පැහැදිලිවම ප්‍රාග්ධනය නිර්වචනය කරන්න. ඒක තමයි first of all කරන්න ඕනේ. ප්‍රාග්ධනය නිර්වචනය කරන්න. හරි? මොකද්ද ප්‍රාග්ධනය කියන්නේ? භාණ්ඩ හා සේවා නිපදවීමට යොදා ගන්නා මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද නිෂ්පාදන ආධාරක. Tell me again. මොකද ප්‍රාග්ධනය කියන්නේ? භාණ්ඩ හා සේවා නිපදවීමට යොදා ගන්නා මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද නිෂ්පාදන ආධාරක. එක ලකුණයි. එහෙම කිව්වහම එක ලකුණයි. උදාහරණයක් කියන්න. මහා මාර්ග, වරාය, ගුවන් කුටුපල, කර්මාන්ත ශාලා, නොරොච්චෝලේ වගේ හොඳ බලාගාර දෙයියනේ හදන්න නවතින්න එපා. හැමදාම ලයිට් කපමු. අන්න ඒව තමයි පුතේ ප්‍රාග්ධනය. අන්න ඒව තමයි ප්‍රාග්ධනය. හරි. දැන් ඊට පස්සේ කියන්න ඕන ඇයි මුදල් ප්‍රාග්ධනයේදී සලකන්නේ නැත්තේ කියලා. මෙන්න මේකයි කතාව. මුදල් නිෂ්පාදන සම්පතක් හෝ නිෂ්පාදන ආධාරකයක් නොවේ. මුදල් භාවිතයෙන් භාණ්ඩ හා සේවා නිපදවිය නොහැක. මුදල් භාවිතයෙන් භාණ්ඩ හා සේවා නිපදවිය නොහැක. මේ බලන්නකෝ. මේක පාවිච්චි කරලා භාණ්ඩ හා සේවා නිපදවන්න පුළුවන්ද? මේකෙන් භාණ්ඩ හදන්න පුළුවන්ද? දීර්ඝ පිටි වලින් පාන් හදන්න පුළුවන්. වැලි කඩවල කුළු යකඩ වලින් ගොඩනැගිල්ලක් හදන්න පුළුවන්. මේකෙන් පුළුවන් ද භාණ්ඩ හදන්න? මේකෙන් භාණ්ඩ හා සේවා හදන්න බැහැ. මේක නිෂ්පාදන සම්පතක් නෙවෙයි. මේක අමුද්‍රව්‍යයක් නෙමෙයි. හදපු භාණ්ඩයක් ඕන නම් මේකෙන් ගන්න නැහැ. මොකෙන්ද මේකෙන් ගන්න? පාන් කලක් දෙකට කපලා පෙත්තක් ගන්නත් බෑ. මේකෙන් ඕන හදපු භාණ්ඩයක් ගන්න පුළුවන්. හැබැයි මේකෙන් භාණ්ඩ හා සේවා නිපදවන්න බෑ. හරිනේ? එහෙනම් මතක තියාගන්න මුදල් නිෂ්පාදන සම්පතක් හෝ නිෂ්පාදන ආධාරකයක් නොවේ. මුදල් යෙදවුමක් විදිහට භාවිතා කළ භාණ්ඩ හා සේවා නිපදවන්න බෑ. අන්න එතෙන්ට ලකුණු දෙකයි. දැන් ලකුණු තුනයි. හතරවෙනි ලකුණ ගන්න ඕන ළමයි ඕගොල්ලෝ. මේව තමයි ඕගොල්ලෝ හදාගන්න විභාගෙදී. හරි? හතරවෙනි ලකුණ ගන්න මොකක්ද දන්නවද කියන්නේ? ප්‍රාග්ධනය කියන්නේ මරත්තරම් පුතේ මූර්ත සංකල්පයක්. ප්‍රාග්ධනය කියන්නේ මූර්ත සංකල්පයක්. මුදල් කියන්නේ මූල්‍ය සංකල්පයක්. කොන්සෙප්ට් දෙකක්. ප්‍රාග්ධනය මූර්ත, මුදල් මූල්‍ය. අන්න ලකුණ. දැන් අත උස්සන බලන්න පුතේ තේරුමයි ඔයිට වැඩි වෙලා බෑ පැටියෝ. වෙලාමදි වෙනවා. තේරුමයි අත උස්සන් මේ විදිහට ලියහම් පුතේ ගිහිල්ලා. ලකුණු හතරම හම්බ වෙනවා අනිවාර්යෙන් හම්බ වෙනවා. කතා දෙකක් නෑ හතරම දෙනවා. හොඳයි. ප්‍රාග්ධනීය තොග සංකල්පයක් පුතේ. ඒක වෙනම දෙයක්. ඒක මෙතෙන්ට අවශ්‍ය නැහැ. ප්‍රාග්ධනීය තොග සංකල්ප. ඒක මෙතෙන්ට අවශ්‍ය නැහැ. කියන්න ඕන ප්‍රාග්ධනීය මූර්ත සංකල්පයක්, මුදල් මූල්‍ය සංකල්පයක්. ප්‍රාග්ධනීය තොග සංකල්පයක් කියන එක මෙතන හයිලයිට් කරන්න අවශ්‍ය නැහැ. ඒක හොඳයි ප්‍රාග්ධනීය ආයෝජනය කරලා ඇහුවනම් ප්‍රාග්ධනීය තොග සංකල්පයක්, ආයෝජන ප්‍රවාහ සංකල්පයක් කියලා ලියන්න පුළුවන්. නමුත් ඒක මෙතෙන්ට වැදගත් නැහැ පුතේ. හරිනේ? හරි. අපි යමුට අකල් උත්තරේ. ඉක්ම කරන්න. තවදා භාණ්ඩ හා
භාණ්ඩ හා සේවා නිපදවීමට යොදා ගන්නා භාණ්ඩ හා සේවා නිපදවීමට යොදා ගන්නා මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද නිෂ්පාදන ආධාරක ප්‍රාග්ධනයේදී ලියන්න පුතේ. සග්ගලයන් නිදසුන් ගොඩනැගිලි යන්ත්‍ර උපකරණ ප්‍රවාහන උපකරණ කර්මාන්තශාලා ඇති මේ ළමයි දාන ඊළඟ තනුව ලියන්න. මුදල් නිෂ්පාදන සම්පතක් හෝ අමුද්‍රව්‍යයක් නොවේ. මුදල් නිෂ්පාදන සම්පතක් හෝ අමුද්‍රව්‍යයක් නොවේ. සර් අද ක්ලාස් එකේ රෙකෝඩින් එක දෙන්න පුළුවන්ද? පුතා එකට උත්තරයක් මම නෙමෙයි දෙන්න ඕන නැනස්කා එකකින් තමයි ඒක උත්තරේ දෙන්න. මම රෙකෝඩින් ගන්න නැහැ. හරි. දෙයි ඒක උත්තරයක්. මුදල් නිෂ්පාදන සම්පතක් හෝ අමුද්‍රව්‍යයක් නොවේ. ලියන්න. අමුද්‍රව්‍යයක් මුදල් යෙදවුමක් වශයෙන් භාවිතා කොට භාණ්ඩ හා සේවා නිපදවිය නොහැක. මුදල් යෙදවුමක් වශයෙන් භාවිතා කොට භාණ්ඩ හා සේවා නිපදවිය නොහැක. හරි. ඊළඟ කරුණ ඉක්ම කරන්න. ප්‍රාග්ධනය මූර්ත සංකල්පයක් වන අතර මුදල් මූල්‍ය සංකල්පයක් right පුතේ ඉවරයි. ඒ කොටස ඉවරයි. හරි. ඔයාලා හොඳට අහන් ඉන්න ඕන. ඔයාලා වෙනුවෙන් නැනස්කා ආයතනේ මේ කරන්නේ ලොකු කැපකිරීමක්. හරි. ගුරුවරු ටික එකතු කරගෙන ඔයාලව ටික එකතු කරගෙන නේ මේ කරන්නේ ලොකු කැපකිරීමක්. ඒකේ ප්‍රතිඵලය ඔයගොල්ලෝ ගන්න ඕනේ. ඔයගොල්ලෝ A level කරලා ඉවරනට පස්සේ ඔයාලට සීමා කරන්න පුළුවන්. මම හිතන්නේ ඔයාලගෙම කරනවා නම් ඒ සඳහා ඔයාලට තියෙන හොඳම ආයතනයක් නැනස්කා. සර්ලගේ එක කතා කරලා ඒ දැන් වලට සම්බන්ධ වෙන්න බලුන් අනාගතේ ලස්සන කරගන්න. කොහොමද කරන දරුවෙක්ට යන්න පුළුවන් ඉදරම් තැනට ගියනේ. හරි. right. ආගා. පස්වෙනි එක. වැඩිවන ආවස්තික පිරිවැය සහිත නිෂ්පාදන හැකියාව වක්‍රයක් උදා ගනිමින් පහත සඳහන් සිදුවීම් පෙන්වු කරා. ඉතින් නිෂ්පාදන කියමයි දරුවෝ දන්නෝනේ. අමාරු නෑ නේද? වැඩිවන ආවස්තික පිරිවැය සහිත. හරි. නිෂ්පාදන හැකියාව වක්‍රය මොන වගේ එකක් වෙන්න ඕනේද? වැඩිවන ආවස්තික පිරිවැය සහිත වෙන්න ඕන.
හරි වෙනේව වෙන්න බෑ. පළවෙනි එක. පොහොර නොමැතිකම නිසා ගොවීන් වගා කටයුතු වලින් ඉවත් වෙයි. මේ දවස්වල එහෙම සීන් එකක් තියෙනවනේ නේ. පොහොර නැහැනේ. ගොවියෝ වගා කරන්නේ නැහැ. ඒ නිසා එළවලු අස්වැන්න, වී අස්වැන්න ගොඩක් අඩු වෙලා. වෙළඳපොළ සැපෙවුම අඩු වෙලා. ඒ වායේ මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ ගිහිල්ලා. අපි එහා කතා නොකර ඉඳිමු. එතකොට වෙනස් කරන්න බෑ. ඒක කතා නොකර ඉඳිමු. දැන් අපේ ප්‍රශ්නේ මොකද්ද? මුලින්ම ඔයාට කියනවා වැඩෙන ආවස්තික පිරිවැය සහිත නිෂ්පාදන හැකියාව මායිමක් අඳින්නලු. ආමයි පුතා ඒක අඳින්න. මේ අක්ෂරෙම හොඳට ලකුණු වෙන්න ඕන. ඔන්න ඔය විදිහට අඳිනවා. වැඩෙන ආවස්තික පිරිවැය. මේකට කියන්නේ මූලයට අවතල. මේ බලන්න මෙතන තමයි මූලය. අවතලයි මේ වගේ තියෙනම මූලයට අවතලයි. හරි? මූලයට අවතලයි. දැන් මොකද සීන් එක? අමතකයිනේ. පොහොර නොමැතිකම නිසා ගොවීන් වගා කටයුතු වලින් ඉවත් වීම. එතකොට මොකද වෙන්නේ? ගොවියෝ වගා කටයුතු වලින් ඉවත් වුණාම කෘෂි භාණ්ඩවල නිෂ්පාදනය පහත වැඩි. වඩා නිවැරදි පුතේ මෙහෙම කරන්න. මේ පැත්ත දාන්න කෘෂි භාණ්ඩ. මේක තමයි ලස්සන වැඩි. මේ පැත්ත දාන්න කාර්මික භාණ්ඩ. හරිද? ඕනනම් වැරදි දාන්න බෑ xy දාන්න පුළුවන්. අපි තරක කරන x කියන්නේ කෘෂි කාර්මික භාණ්ඩයක් y කියන්නේ කෘෂි කාර්මික භාණ්ඩ. ප්‍රශ්නයක් නෑ. තේරෙබ එහෙමත් පුළුවන්. නමුත් එහෙම කරන්න එපා. ඒක හරි. මදි. දාන්න මේ පැත්තේ කෘෂි භාණ්ඩ මේ පැත්තේ කාර්මික භාණ්ඩ. අක්ෂර දෙක මාරුනට අවුලක් නෑ. දරුවෝ තේරුම් ගන්න මෙතනදී මොකද්ද වෙන්නේ? රටේ නිෂ්පාදන හැකියාවට බලපෑමක් නැත. මේ හැකියාව තීරණය වෙන්නේ කොහොමද? සම්පත් වල ප්‍රමාණය. නේ? සම්භාරය කිව්වත් කමක් නැහැ. සම්භාරය කිව්වත් කමක් නැහැ. අනිත් එක සම්පත් වල ඵලදාන. අනිත් එක රටේ තාක්ෂණ. දැන් පුතේ ගොවියෝ වගා නොකර ඉන්න එක. ගොවියෝ වගා නොකර ඉන්න එක ආර්ථිකයේ සම්පත් වල ප්‍රමාණයට බලපාන්නේ නැහැ. ගොවියා වගා නොකරයි කියලා රටේ භූමිය අඩු වෙන්නේ නැහැ, ශ්‍රමය අඩු වෙන්නේ නැහැ, ප්‍රාර්ථනාව අඩු වෙන්නේ. පළදාව අඩු වෙන්නේ නැහැ. පළදාව අඩු වෙන වගා කරන්න එපායි. තාක්ෂණය දුර්වල වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද වෙන්නේ? රටේ නිෂ්පාදන හැකියාව වෙනස් වෙන්නේ නැතුව හේමම තියෙනවා. හැබැයි නිපදවන කෘෂි භාණ්ඩ ප්‍රමාණය පමණක් අදඩෝරිය කියන පුතේ එයක කෑ ගණන් ගන්න කොහොමද? එතකොට මෙතන තිබිච්ච ලක්ෂය මේක ඇතුළට එනවා. මෙන්න මෙහෙම කරා නම් හරි. අත උසන් තේරුම් ගන්න. ගොවියෝ වගා කරන්නේ නැහැ. ඒ නිසා කෘෂි භාණ්ඩ වල නිෂ්පාදනය අඩු වෙලා ලක්ෂය ඇතුළට ඇවිල්ලා. පුතේ ඉක්මනින් අඳගන්න. මම දෙන්න තප්පර 30යි. ඉක්මන් කරන්න. මේක අඳගන්න. Right. ඉවරයිනේ පුතේ? Right, finish. අපි යමු ඊළඟට. තරුණ පිරිස විශාල වශයෙන් විදේශගත වෙන්නේ. අන්න. මේ දවස්වල එහෙම සීන් එකක් තියෙනවා. පෝස්ටර් ඇඳපු, තාප්ප සුද්ධ කරපු, කුඹුරු වලට බහැලා හාපු, යක්ක පුට්ටු ටික කට ඇතෑරලා විදේශගත වෙනවා. කොහොමද ඒක හැකියාවයි මුද පෙන්නේ? තරුණ පිරිස අපේ රට අතෑරලා පිට රට යනවා. ඔයාලත් යන්න. ඉගෙනගෙන යන්න පුතේ. ඉගෙනගෙන යන්න. A level පාස් වෙලා යන්න. කැම්පස් ගිහලා ඩිග්‍රී එක කරගෙන යන්න. සීමා ක්වොලිෆයිඩ් වෙලා යන්න. මේ කාලකන්ණි මොන දේ රටට කරත් මොන දේ කරත් ඔයා ඉගෙනගෙන නම් ගියේ. බුද්ධිමතෙක් උගතෙක් විදිහට නම් ගියේ ඔයාගේ ජීවිතේ ගොඩ. අපිට පුතේ රට වෙනස් කරන්න අවශ්‍ය නැහැ. කරන්නත් බෑ. අනිකුත් විරෝධ. හැබැයි අපි වෙනුවෙන් යමක් කරත හැකියි. මම පුතා කැපවල ඉගෙන ගන්න. කොහොම හරි කැම්පස් එක. හරි?
සීමා ක්වොලිෆයිඩ් වෙන්න. ඔය තියෙන ලස්සන රටවල් තව ගිහිල්ලා හොඳ ජොබ් එකක් කරලා හොඳ ජීවිතයක් ගත කරා. මට කතා කරන්න වෙලාව නැහැ ඕවා. කතා නොකරන්න බයට නෙමෙයි. කතා නොකරන්න වෙලාව නැහැ. සපුතාලා ඉස්සෙල්ලා හොඳට ඉගෙන ගන්න. යනවා. ගිල සන්තෝෂෙන් නේ. හරි. මේ අපේ රටේ තරුණ පිරිස රට අතෑරලා ගියත් මොකද වෙන්නේ? මේකයි පුතේ. වෙන්නේ ආර්ථික සතු සම්පත් වල ප්‍රමාණය අඩු වෙනවා. ශ්‍රම සම්පතේ ප්‍රමාණය අඩු වෙන්නේ. ශ්‍රම සම්පතේ ප්‍රමාණය. එතකොට නිෂ්පාදන හැකියාව පහළ ගිහින්දා මේ හැකියාව මායින් වක්වේ පුතේ මෙන්න මේ විදිහට වමට විතැන් වෙනවා. අතොස්සන් තේරුණා අතොස්සන්. නිෂ්පාදන හැකියාව මායිමේදී පුතේ ඔයාලට මොකක් හරි කරුණක් දුන්නාම ඔයාලා ටක් ගාලා බලන්න ඒක බලපාන්නේ රටේ නිෂ්පාදන හැකියාවටද සැබෑ නිමවුමටද කියන. දැන් පොහොර නැති නිසා ගොවියෝ වගා කරේ නැහැ. බලපෑවේ හැකියාවට නෙමෙයි සැබෑ නිමවුමට. ඒතකොට සැබෑ නිමවුම අඩු වෙලා ලක්ෂ්‍ය ඇතුළට ආවා. යක්කපොත්තු ටික රට ගියාම අඩු වෙන්නේ මොකද්ද? රටේ නිෂ්පාදන හැකියාව. අන්න එතකොට හැකියාව අඩු වෙලා වමට විතැන් වෙනවා. හරිනේ? right. එහෙනම් වමට විතැන් කරගන්න. මම යනවා ඊළඟ එකට. ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ආයෝජන පහළ යාම. දැන් දරුවෙක් අහන සර් කලින් එකේ කුෂි පැත්තෙන් වමට විතැන් කරන්න බැරිද සර්? බෑ. කුෂි පැත්තෙන් වමට විතැන් කරන්න බෑ. ඒ දරුවා අහන්නේ මෙහෙම කරන්න බැරිද කියලා පුතේ. මම උත්තර දෙන්න වෙලා යයි හැබැයි හොඳේ. ඒ දරුවා අහන්නේ මෙහෙම කරන්න බැරිද කියලා. බෑනේ පුතේ. මෙහෙම කරන්න නම් කුෂි කාර්මිකාංශේ සම්පත්වල ප්‍රමාණය නැත්තම් බලදාව නැත්තම් තාක්ෂණය බලපෑමක් වෙන්නේ. එහෙම දෙන්නේ. ගොවියෝ වගා නොකරත් රටේ සම්පත් ටික ඒ විදිහටම තියෙනවා. වගා නොකරා නම් බලදාවට බලපෑමක් නැහැ. තාක්ෂණයට ප්‍රශ්නකුත් නැහැ. මොකක්ද උනේ? රටේ නිෂ්පාදන හැකියාව හේමම තියෙනවා. නිපද වෙන කුෂි භාණ්ඩ ප්‍රමාණය අඩු වෙනවා. ඒකෝර මේකුණ කිච්ච ලක්ෂ්‍ය තමයි ඇතුළට එන්නේ. හරිද පුතේ? right. දරුවන්ට ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ මගෙන් අහන්න මම උත්තර දෙන්නම්. හරිනේ? right පුතා බලා ගන්න ඊළඟ එක. මොකක්ද අහන්නේ? ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ආයෝජන පහළ යාම. විදේශ ආයෝජන ලැබෙන එකක් නෑ නේ. විදේශ ආයෝජකයෝ වෙන එකක් නෑ ලංකාව පැත්ත පළාතේ. විදේශ ආයෝජකයාගේ අරමුණ ලාභයනේ. එතකොට ඒගොල්ලෝ ලාභ ලබන්න පුළුවන් රටවලට ගිහලා ආයෝජනය කරනවා. ඉදිරි කාලය තුල අපේ රටෙත් එහෙම වෙනවා. ආයෝජකයෝ අපේ රට අතෑරලා ඒගොල්ලන්ට වැඩි ලාභ හොයන්න පුළුවන් රටවලට යාවි. හරි ඒක අපි කොහොමද රූපසරාණේ පෙන්නන්නේ? ආයෝජකයෝ අපේ රටෙන් යනවා. ගියාම එයාලගේ සම්පත් අරන් ඒගොල්ලෝ යන්නේ. එතකොට අපේ රට සතු සම්පත් වල ප්‍රමාණය අඩු වෙනවා. අපේ රටේ නිෂ්පාදන හැකියාව පහළ යනවා. හැකියාව මායිමක් වේ වමට විතැන් වෙනවා. හැකියාව මායිමක් වේ වමට විතැන් වෙනවා. මෙන්න මෙහෙම මුදේ. අතොස්සන් තේරුණාලු? right. ඊළඟ එක ජපානයේ විසින් ශ්‍රී ලංකාවට බලවේග දුම්රිය කට්ටල 10ක් පරිත්‍යාග කිරීම. බලවේග මේ කවුද මේ ආශීදී? බලවේග දුම්රිය කට්ටල 10ක් ලංකාවට පරිත්‍යාග කරනවා. පුතාලා මයික් ඔෆ් කරගන්න බෑ. පුතාලා මයික් ඔෆ් කරගන්න. මයික් ඔන් එකේ තියෙන තමයි ප්‍රශ්නේ ඉස්සත් දෙනවා. හරි නේද පුතේ? ඉගෙන ගන්න දරුවෙක්ට කරදරයක්. මේ හැමතිස්සෙම අනිත් අයට කරදරයක් නොවන විදිහට. අශ්විදී ඔයා මයික් ඔෆ් කරන්න පුතේ. ඔයාලගේ මයික් ඔයාලා ඔෆ් කරගන්න. හරි. දැන් අපි ඔන්ලයින් ලංකාවේ පටන් ගන්න කොච්චර කල්ද නේ පුතේ? ඒකට අවශ්‍ය විනය, ඒකට අවශ්‍ය දැනුම, ඉක්මීම අපි හැමෝම ගාව තියෙනවා. බෑනේ නෑ කාටවත්. මේ කාගේ හරි දරුවෙක් මයික් ඔන්න නම් ටික් ගා මයික් එක ඔෆ් කරගන්න. ඒක අනිත් කට්ටිය කරදරයක්. නැත්නම් ඔයාගේ ස්ක්‍රීන් එක අනිත් කට්ටියට පේනවා. මොකද එහෙම කරන්නේ? right මම තමයි ජපානයේ විසින් ශ්‍රී ලංකාවට බලවේග දුම්රිය කට්ටල 10ක් පරිත්‍යාග කෙරුවා. මේව කරා.
බලන්නේ සිද්ධිය මොකද්ද වෙන්නේ කියන්නේ? ජපානයෙන් බලවේග කට්ටල ලංකාවට ගෙනාවහම ලංකාවේ තියෙන ප්‍රාග්ධනයට අලුතෙන් ප්‍රාග්ධන එකතු වෙනවා. දුම්රිය කියන්නේ ප්‍රාග්ධන. ඒ කියන්නේ සම්පත් වල ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට හැකියාව වැඩි වෙලා මේක දකුණට විතර වෙනවා පුතේ මෙන්න මෙහෙම. අත උසන්න හරිය. දැන් මේක කුෂි බාණ්ඩ දාන්න එපා මොකද? දාන්න එපා. මේ කලින් ලියපු එකේ එහෙම තියෙන්නේ. නිකන් XY දාන්න. XY දාන්න. හැබැයි පුතේ ඊතලේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. නැත්නම් එයා දන්නේ කොහොමද කොයි පැත්තට රිටර්න් කළද කියලා. ඊතල දාන්න. ඊතල දාන්න. පෑනේ දාන්න ඊතල. හැන්ද පේන දාන්න. හොඳයි. right. අපි යන් ඊළඟ එකට. ඔන්න අපි දෙවෙනි ප්‍රශ්නෙට ආවා. භාණ්ඩයක් සඳහා වන වෙළඳපොළ ඉල්ලුම් වක්‍රයක් ඇඳීමේදී යොදා ගනු ලබන උපකල්පන කවරේද? සම්ප්‍රදායික ප්‍රශ්නයක්. වැඩි මේකනේ ඉල්ලුම් වක්‍රය. මේ පැත්තේ මිල මේ පැත්තේ ඉල්ලුම් ප්‍රමාණය. මේ තියෙන ඉල්ලුම් වක්‍රය. මේක අඳිනකොට අපි කරන උපකල්පන මොනවද? උපකල්පන කියන්නේ සිතා ගැනීම. මම ලොකු විස්තර වලට යන්නේ නැහැ. ටකල් උත්තරේ කියන්න. සම්ප්‍රදායික උපකල්පන දෙකයි පුතේ. දැන් මේ දෙකට ලකුණු දෙන්නේ නැහැ වස්තු. උපකල්පන හතරම ලියන්න ඕන. දරුවෙක් බහනවා PPC 1 2 කියලා දාන්නත් ඕනේ නේද සර්? නෑ එහෙම දැම්මට කමක් නෑ පුතේ. ඊතලෙන් මේක තමයි කියන්නේ. මෙන්න දකුණට විතර වුණා කියලා ඊතලෙන් කියන්නේ. අත්‍යවශ්‍ය වෙන්නේ ඊතලෙ. PP1 PP2 නෙමෙයි. ඒක වැරදි කතාවක්. ඊතලෙ ඕන පුතේ. ඊතලෙ. බලන්න ඩැනිස්ගේ පොත් අරගෙන. මේ ඩැනිස්ගේ පොත් තියෙනවනේ. ඩැනිස් කියන්නේ පුතේ මට ආර්ථික විද්‍යාව ගන්න ගුරුතුමා. මේ පොත් සෙට් එක අරගෙන බලන්න. මට දැන් පෙන්නන්න වෙලාවක් නැහැ. මේවයි තියෙන්නේ ඔක්කොම දකුණට ඊතලෙලා. හැබැයි P1 P2 කියලා තියෙන්න පුළුවන්. ඒක තිබුණත් නොතිබුණත් ප්‍රශ්නයක් නැහැ. දකුණට වමට විතැන්ුණා නම් අදාළ දිශාවට ඊතලයේ තියෙනවා. ඒක තමයි අනිවාර්ය. හරි. හරි. ඔතේ මේ ඉල්ලුම් වක්‍රය අඳිනකොට අපි ඇති කරගන්න උපකල්පන මොනවද? පළවෙනි එක. යම් නිශ්චිත අවස්ථාවක් පදනම් වීම. යම් නිශ්චිත අවස්ථාවක් පදනම්. උපකල්පන හතරම ලියන්න. අනිත් එක මිල හැර අනෙකුත් සාධක ස්ථාවර කරගන්න. මේ බලන්න. මිල ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධය. මේ බලන්න. මිල වැඩි වෙනවා ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. මිල ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධය. නේ අපි ඉල්ලුම් වක්‍රයෙන් අඳි. දැන් මේක අඳිනකොට අපි කරන උපකල්පන. පළවෙනි එක යම් නිශ්චිත අවස්ථාවක් පදනම් වීම. දෙක මිල හැර අනෙකුත් සාධක ස්ථාවරව පැවතීම. හරි මෙන්න අලුතෙන් එකතු වෙච්ච උපකල්පන දෙක මේ දෙකක් ලියන්න. සලකා බලන භාණ්ඩය සාමාන්‍ය භාණ්ඩයක් වේ. මේක ගිෆන් භාණ්ඩයක් වුණොත් මොකද වෙන්නේ? අර රොබර්ට් ගිෆන් හොයාගත්ත ගිෆන් භාණ්ඩය වුණොත් මේක. ගිෆන් භාණ්ඩය වුණොත් මෙහෙමයි වෙන්නේ. මිල වැඩි වෙන්න ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් මේක එහෙම එකක් නෙවෙයි මේක සාමාන්‍ය භාණ්ඩයක්. ඒ කියන්නේ මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන බව. ඊළඟ උපකල්පන. සාමාන්‍ය පාරිභෝගිකයෙක් නැත්නම් තාර්කික පාරිභෝගිකයෙක් සැලකිල්ලට ගැනීම. තාර්කික පාරිභෝගිකයා මොකද්ද කරන්නේ? අඩු මිලට වැඩියෙන් ගන්න. වැඩි මිලට අඩුවෙන් ගන්න. දැන් එහෙම තාර්කිකයෙක් නෙවෙයි නිකන් මැටි මෝල් පාරිභෝගිකයෙක්. වෙළඳ පොලේ මිල හොයන්නේ නැති එකෙක්. මෑන් මොකද කරන්නේ? මෑන්ට මිල වැඩි වුණත් එකයි අඩු වුණත් එකයි ගන්න ප්‍රමාණය ගන්නවා. තාර්කික පාරිභෝගිකයා එහෙම නැහැ. ආර්ථික පාරිභෝගිකයා අඩු මිලට වැඩියෙන් ගන්නවා වැඩි මිලට අඩුවෙන් ගන්නවා. කොහොමද අතොස්සන් තේරුණා මේ මම කියන කතාව? දැන් මේ උපකල්පන දෙක විතරක් ලියන්න එපා ලකුණු භාගයයි. මේ දෙකක් ලියන්න ඕන හොඳේ. කියන එක යම් නිශ්චිත අවස්ථාවක් පදනම් වීම. යම් නිශ්චිත අවස්ථාවක් පදනම් වීම. දෙක
මිල හැර අනෙකුත් සියලුම සාධක ස්ථාවරව පැවතීම මිල හැර අනෙකුත් සියලුම සාධක ස්ථාවරව පැවතීම ඊළඟ යන්න සලකා බලන භාණ්ඩය සාමාන්‍ය භාණ්ඩයක් වේ සලකා බලන භාණ්ඩය සාමාන්‍ය භාණ්ඩයක් වේ ඊළඟට තාර්කික පාරිභෝගිකයකු සැලකිල්ලට ගැනීම තාර්කික පාරිභෝගිකයකු සැලකිල්ලට ගැනීම මයි පුතා එන්න ඊළඟ එක සැපෙවුම් නීතිය පැහැදිලි කර සැපෙවුම් වාක්‍යයක් ඉහළට බෑවුවන්නේ කවර නිසාද යන්න දක්වන්න. මම පොඩ්ඩක් ස්පීඩ් යනවා මේ ටික හොඳේ. සැපෙවුම් නීතිය පැහැදිලි කර සැපෙවුම් වාක්‍යයක් ඉහළට බෑවුවන්නේ කවර හේතු නිසාද යන්න දක්වන්න. සැපෙවුම් නීතිය පැහැදිලි කරන්න ළමයි. මතකයිනේ? සැපෙවුම කෙරෙහි බලපාන සාධක තියෙනවා. මම ඉඳන් කියන්නේ මොනවද? සලකා බලන භාණ්ඩයේ මිල අනිකුත් භාණ්ඩවල මිල ඒ කියන්නේ සලකා බලන භාණ්ඩය හදන සම්පත් වලින් හදන්න පුළුවන් අනිත් ඒවා නිෂ්පාදකයන්ගේ පිරිවැය තාක්ෂණය අනාගත මිල කෙරෙහි තියෙන අපේක්ෂාව සැපයුම් කරුවන්ගේ සංඛ්‍යාව රජයේ මැදිහත් වීම දේශගුණය කොහොම තියෙනවනේ දැන් ඔය සාධක වලින් අර සලකා බලන භාණ්ඩේ මිල හැරුණාම අපි කියමු සලකා බලන භාණ්ඩේ මිල Px සලකා බලන භාණ්ඩේ මිල හැරුණාම අනෙකුත් සියලුම සාධක ස්ථාවරයි. සලකා බලන භාණ්ඩේ මිල හැරුණාම අනෙකුත් සියලුම සාධක ස්ථාවරයි. ස්ථාවරෝතියේදී සලකා බලන භාණ්ඩයේ මිලයි සැපයුම් ප්‍රමාණය අතර තියෙන මොන සම්බන්ධයක්ද? අනුලෝම සම්බන්ධයක්. බව අනුලෝම සම්බන්ධය කියන්නේ මොකක්ද? මෙන්න මිල මෙන්න සැපයුම් ප්‍රමාණය ඔන්නෝක අනුලෝම සම්බන්ධය කියන්නේ. මේ බලන්න. මිල වැඩි වෙනවා සැපයුම් ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් මොකද සැපයුම් නීතිය කියන්නේ? අයියෙන් කියන්නේ the law of supply. කියන්නේ යම් නිශ්චිත අවස්ථාවක භාණ්ඩයක සැපයුම කෙරෙහි බලපාන සාධක අතරින් සලකා බලන භාණ්ඩයේ මිල හැර අනෙකුත් සියලුම සාධක ස්ථාවරව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිලත් සැපයුම් ප්‍රමාණයක් අතර අනුලෝම සම්බන්ධයක් පැවතී. අතොස්සන තේරුම් ගන්න. අත් වශයෙන්ම ඒක මේ මගේ හැකියාවක් නෙමෙයි පුතාලා මේ වෙනකොට පාඩම් කරලා තියෙන දෙයක් මතක් කිරීම පමණයි මම කරේ. තේරුණානේ? ඒකේ ගෞරවය ඔබට උගන්වපු ගුරුවරයාට. මම කරේ මතක් කිරීම පමණයි. ලියන්න. තරුවදාරියන් යම් නිශ්චිත අවස්ථාවක භාණ්ඩයක සැපයුම කෙරෙහි බලපාන සාධක අතරින් සලකා බලන භාණ්ඩයේ මිල හැර අනෙකුත් සියලුම සාධක ස්ථාවරව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිලත්
සැපයුම් ප්‍රමාණයත් අතර අනුලෝම සම්බන්ධයක් පැවතීම සැපයුම් නීතිය වේ. සැපයුම් නීතිය වේ. right පුතේ මම මේ පිටිපස්සට ඇවිල්ලා ඔයාලා මේ කියපු එවපු මැසේජස් ටික බැලුවා. මේ පුතාට තේරුන්නේ නැහැ මං කියපු එක. පුතේ මැසේජස් එවනකොට මේ මගේ මොන හරි අහනකොට ඔයාලා එක මගෙන් අහන්න ඕන මැසේජස් 40 ගානක් දුන්නා මම දැන් දැක්කේ. ඒක අහන්න ඕන පුතේ ඔය ඔතන තියෙනවනේ මේ අපරාධ නැත්නම් ඔයාලා ක්ලාස් එකෙන් ගියාට පස්සේ තමයි මට මෙසේජස් ටික කියවන්න වෙන්නේ. ළමයි බලන්න ඇති අය අපේ වට සර් උත්තර දෙන්නේ නැත්තේ කියලා. සමන්ගමගේ කෝකොස්ට් කියලා තියෙන්නේ. අන්න ඒකට. උතන දෙකක් තියෙන එකයි ප්‍රශ්නේ. අන්න එතනින් ඕන අහන්න ඔයාලා. සමන් ගමගේ කෝහොස්ට් කියන එකෙන් අහන්න ඕනේ. සමන් ගමගේ ඉකෝන් කෝහොස්ට් නෙමෙයි. සමන් ගමගේ කෝහොස්ට් කියන එකෙන් තමයි අහන්න ඕනේ. සමන් ගමගේ ඉකෝන් ඇහුවොත් ඒක කැමර එක. මම ඒක බලන්න කැමර එක පිටිපස්සට යන්න. මගේ ඉස්සරහ තියෙන ලැප් එක තමයි සමන් ගමගේ. ඒකෙන් අහන්න ඕනේ. හරිද? සමන් ගමගේ ඉකෝන් කියන එකෙන් අහන්න එපා. හරි. මම පුතා මේ ප්‍රශ්නේ තව අහනවා නේද? සැපයුම් නීතිය හොඳට බලන්න. සැපයුම් වාක්‍යයක් ඉහළට බෑවුම් වන්නේ සැපයුම් නීතිය පැහැදිලි කර සැපයුම් වාක්‍යයක් ඉහළට බෑවුම් වන්නේ කවර හේතු නිසාද යන දක්වන්න. එකම එක හේතුවයි කියන්නේ පොතේ. ඇයි මේ සැපයුම් වාක්‍යය මෙහෙම ඉහළට බෑවුම් වෙන්නේ? මොකද හේතුව? දරුවෝ මිලත් සැපයුම් ප්‍රමාණයත් අතර අනුලෝම සම්බන්ධයක් පැවති නිසා කියලා. වැරදි දැකි. දෙන්නේ නැහැ නකෝ. සැපයුම් වාක්‍යයක් ඉහළට බෑවුම් වෙන්නේ පුතේ මිල වැඩි වෙනකොට මේ බලන්න 2 4 මිල වැඩි වෙනකොට සැපයුම් ප්‍රමාණය වැඩි වෙන නිසා ළමයි ඇයි මිල වැඩි වෙනකොට සැපයුම් ප්‍රමාණය වැඩි වෙන්නේ? ආන්තික ආවස්තික පිළිවෙල කිව්වොත් මම පුතා වැරදි. දරුවෙක් කමෙන්ට් එකක් දැම්මා. මිල වැඩි වෙනකොට මේක මෙහෙම තියෙන්නේ පුතේ මිල වැඩි වෙනකොට සැපයුම් ප්‍රමාණය වැඩි වෙන නිසා. ඇයි මිල වැඩි වෙනකොට සැපයුම් ප්‍රමාණය වැඩි වෙන්නේ? ඔයා උත්තරේ ළඟට ආවා. වැඩෙන ආවස්තික පිළිවෙල නීතිය නිසා. තේරුණා පුතේ? මේ සැපයුම් වාක්‍යය ඉහළට බෑවුම් වෙන්නේ මිල වැඩි වෙනකොට සැපයුම් ප්‍රමාණය වැඩි වෙන නිසා. ඇයි මිල වැඩි වෙනකොට සැපයුම් ප්‍රමාණය වැඩි වෙන්නේ? වැඩෙන ආවස්තික පිළිවෙල නීතිය නිසා. ලාභය ලියන්න එපා පුතේ. ඉස්සර තිබුණොත් දැන් එක කියන්නේ නැහැ. සාපේක්ෂ ලාභදායකතාවය ඉස්සර ලිව්වේ. දැන් එක ලියන්නේ නැහැ පුතේ. මම පුතා දීප එක හරි. සාපේක්ෂ ලාභය ඉස්සර තිබුණා. දැන් ගන්න නැහැ ඒක. දැන් එකයි ගන්න. වැඩෙන ආවස්තික පිළිවෙල නීතිය. පැහැදිලි කරන්න. භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කරන්න ආවස්තික පිළිවෙල වැඩි වෙනවා. ඇයි ළමයි නිෂ්පාදකයෝ සතු සම්පත් සීමිතයි. මේ භාණ්ඩේ නිෂ්පාදනය වැඩි කරන්න නම් වෙනින් භාණ්ඩයක නිෂ්පාදනය අඩු කරලා ඒ සම්පත් මේකට යොදවන්න ඕන. වෙනින් භාණ්ඩයක නිෂ්පාදනය අඩු කරලා ඒ සම්පත් මේකට යොදවනකොට මේකේ නිෂ්පාදනය වැඩි වෙනවා. නේ? හැබැයි අර වෙනින් කර්මාන්තයකින් මේ කර්මාන්තයට සම්පත් ගේනකොට මොකෝ වෙන්නේ? සම්පත් වල පළදාව පහළ වැටෙනවා. පළදාව පහළ වැටෙන නිසා නිෂ්පාදනය වැඩි කරන්න පිරිවැය වැඩි වෙනවා. එතකොට වැඩිවන පිරිවැය පියව ගන්න නිෂ්පාදකයෝ නිෂ්පාදනය වැඩි කිරීමත් සමග භාණ්ඩයේ මිල වැඩි කරනවා.
අතොස්සන් තේරුම් දරුවෝ. කො මම ධෛර්යමත් වෙන්නේ ඒකෙන්. මම පුතා ලියන්න. මෙහෙම ලියන්න. ලියන්න. සැපෙවුම් වක්‍රයක් ඉහළට බෑවුම් වන්නේ. සැපෙවුම් වක්‍රයක් ඉහළට බෑවුම් වන්නේ. වැඩෙන ආවස්තික පිරිවැය නීතිය නිසා වේ. වැඩෙන ආවස්තික පිරිවැය නීතිය නිසා වේ. පුතා ඒක ගණන් ගන්න එපා හොඳ. ගෙදරනේ ඉන්නේ මං. දඩෝරිය කෑ ගන්න කී ගම උ සබ්ද දාන්න. වැඩෙන ආවස්තික පිරිවැය වැඩි වීමට සැපෙවුම් වක්‍රයක් ඉහළට බෑවුම් වන්නේ වැඩෙන ආවස්තික පිරිවැය නීතිය නිසා වේ. එහෙම ලියන්න ඕන. ලියලා පුතේ ඊළඟ පේළියේ වැඩෙන ආවස්තික පිරිවැය නීතිය කියන එක පැහැදිලි කරන්න. මෙහෙම ලියන්න. කෙටි කරලා ලියන එක මහා විශාල විස්තරයක් ඕනේ නැහැ. ලියර භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කරන විට නිෂ්පාදනයේ ආන්තික පිරිවැය කෙටි ලියන්න. නිෂ්පාදනයේ ආන්තික පිරිවැය ඉහළ යාමක් සිදු වේ. ඉහළ යාමක් සිදු වේ. ආන්තික පිරිවැය ඉහළ යාමක් සිදු වේ. එවිට සැපයුම් කරුවන් ආයි කියනකො සර් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කරන විට එහි ආන්තික පිරිවැය වැඩි වේ. භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කරන විට එහි ආන්තික පිරිවැය වැඩි වේ. එවිට සැපයුම් කරුවන් එම ඉහළ යන ආන්තික පිරිවැය පියවා ගැනීමට නිෂ්පාදනය වැඩි කිරීමත් සමග භාණ්ඩයේ මිල වැඩි කරනු ලබයි. දරුවෙක් මගෙන් අහනවා සැපෙවුම් වක්‍රයේ ඉහළට යනකොට නම්‍යතාවය ගැන. පොතේ ලබන සතිය සෙමිනේකට ජොයින් වෙන්න. මම ඒකට මේ ප්‍රශ්නේ දාලා ඇති. මම පුතා ඔයා දැන් අහපු ප්‍රශ්නෙට මම උත්තර දෙන්න ගියොත් මට වෙලා මදි වෙනවා. දරුවෙක් තව අහනවා සර් එක්තරා කන්නයකදී ගොවින්ගේ අස්වැන්න ඉහළ ගියද ඔවුන්ගේ අලවියා දැන් කොකණියන් පහළ වැටුණා. ඒකට හේතුව පුතේ කුෂි භාණ්ඩයක් ඒකට තියෙන්නේ අනම් ඉල්ලුමක්. අනම් ඉල්ලුමක් තියදී සැපෙවුම අඩු වුණොත් භාණ්ඩයේ මිල අනම් ඉල්ලුමක් තියදී භාණ්ඩයේ සැපෙවුම වැඩි වුණොත් භාණ්ඩයේ මිල පහළ යනවා. ගිහිලා ගොවියාගේ ආදායම අඩු වෙනවා. එතනපොතේ හරි සම්ප්‍රදායික ප්‍රශ්නයක්. කුෂි භාණ්ඩවලට තියෙන අනම් ඉල්ලුමක්. මෙන්න මේ වගේ ඉල්ලුමක්. හරිද පුතේ? කොටයින් දැන් මේ දරුවෝ අහනෝනේ කියන්නේ නැහැ. අනම් ඉල්ලුමක් තියෙන පුතේ. ඔන්න ඔහම තියෙන. දැන් සැපෙවුමක් වෙන්නේ මෙහෙම තියෙන. අපි හිතමු මිල 10යි කියන. මෙතන තියෙන ප්‍රමාණය 100යි කියන හිතන්න. ආදායම 10 ගුණ කිරීම 100 සමානයි 1000. දැන් බලන්න අස්වැන්න වැඩි වුණොත් මොකද වෙන්නේ කියන්නේ? සැපෙවුමක් දකුණට විතන්නේ. දකුණට විතන් වුණාම මිල ගොඩාක් අඩු වෙනවා පුතේ. මේ බලන්න. කීයක් විතරක්ද මිල? හරි මැද නෙවෙයි. හරි මැද නම් 5යි. මෙතනදි 3ක් විතර. 3ක් විතර. මේ ප්‍රමාණය 110. මෙතන 100යි මම ගත්තේ. මෙතනදී උඩරිම 120ක් ගන්න පුතේ. 120. එතකොට 3 ගුණ කිරීම 120 360. දැක්කද? අස්වැන්න වැඩි වුණාම අලවිය ආදායම අඩු වෙනවා. ඒකට හේතුව කුෂි භාණ්ඩයන්ට අනම්‍ය ඉල්ලුමක් පැවතීම. හරිනේ පුතේ? ඔය අහපු ප්‍රශ්නෙට මම කෙටියෙන් උත්තර දුන්නේ.
අනම් ඉල්ලුම. සැපෙවුම් පැත්ත කියන්න ඕනේ නැහැ පුතේ. අනම් ඉල්ලුමක් පැවතීම කියලා කිව්වම ඇති. අනම් ඉල්ලුම නිසා තමයි එහෙම වෙන්නේ. අනම් ඉල්ලුම් සැපෙවුම් තත්ත්වයක් පැවතීම කිව්වත් හරි. නමුත් highlight කරන්න අනම් ඉල්ලුම්. නැත්නම් ඔයා අනම් ඉල්ලුම කියලා මෙහෙම ඇඳලා අනම්මේ සැපෙවුමත් මෙහෙම අඳින්න ඕනේ නැහැ පුතේ. එහෙම ඕනේ නැහැ. අනම් ඉල්ලුම් වක්‍රය ඇඳලා සාමාන්‍ය සැපෙවුම් වක්‍රයක් අඳින්න. මිල ගන්න ප්‍රමාණය ගන්න. මිල ප්‍රමාණයෙන් ගුණ කළා ආදායම පෙන්නන්න. ඊට පස්සේ සැපෙවුම වැඩි කරන්න. වැඩි කරාම මිල ගොඩාක් පහත වැටෙනවා. ප්‍රමාණය චුට්ටයි වැඩි වෙනවා. ඊට පස්සේ මිල ප්‍රමාණයෙන් ගුණ කරාම කලින්ට වඩා ආදායම අඩුයි. ඒකට හේතුව ප්‍රබල වශයෙන් අනම් ඉල්ලුම් තත්ත්වයක් පැවතීම. හරි. ඒ දරුවට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. හරි පැටික. මම ආසයි ඔයාලා අහන ඕන ප්‍රශ්නෙට උත්තර දෙන්න. නමුත් කොහොමද කරන්නේ මේ තියෙන සීමිත වෙලාවල? හරි එහෙනම් මේක ඉවරයි. දෙකේ දෙක ඉවරයි. මේ බලන්න 3. x භාණ්ඩය මේමයි පුතා හා නෙමෙයි y. මෙතන හදාගන්න. x භාණ්ඩය හා නෙමෙයි y. x භාණ්ඩය y භාණ්ඩයට ආදේශකයක්. z භාණ්ඩයට අනුපූරකයක්. x y කියන්නේ ආදේශක. z වලට අනුපූරක. හරිනේ? අපි මෙතන මේක කරමු. ඉඳ තියෙනවනේ. උත්තර ලියන්න පුළුවන්. x භාණ්ඩය y භාණ්ඩයට ආදේශකයක්ද x භාණ්ඩයට අනුපූරකයක්ද වේ. හරි. අපි ඒක ඕනනම් අර ඔළුවට හොඳට වදින්න ඕන නිසා මෙහෙම ලියමු. x y ආදේශක. හරි. z භාණ්ඩයට x z මොනවද? අනුපූරක. right. x භාණ්ඩයේ ඉල්ලුම් නීතියට එකඟ වූ භාණ්ඩයක් නම් ඉල්ලුම් නීතියට එකඟයි. ඒ කියන්නේ මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. right. x මිල අඩු වීම හොඳින් බලන්න. x y z යන භාණ්ඩවල ඉල්ලුම් වක්‍ර කෙරෙහි කෙසේ බලපානු ලබයිද? ගොඩක් දරුවෝ එක ලකුණක් මේක නැති කරගන්න. මුලින්ම x ගැන කියන්නේ. මේ තියෙන්නේ x වල මිල. මේ තියෙන ඉල්ලුම් ප්‍රමාණය. මේ තියෙන්නේ ඔහොම. රූපසරණ අඳින්න ඕනේ නැහැ. රූපසරණ අඳත් මට ප්‍රශ්නයක්වත් නැහැ. දැන් බලන්න. x මිල අඩු වීම. මිල ලකුණු කරන්න පුතේ. x වල මිල ලකුණු කරනවා අපි p. ප්‍රමාණය q. හරි. දැන් ඔන්න x මිල අඩු වෙනවා. p1. x ඉල්ලුම් ප්‍රමාණය q1 දක්වා වැඩි වෙනවා. මිල අඩු විනා පෙන්නනවා මෙහෙම. ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් x කියන්නේ ඉල්ලුම් නීතියට අනුකූල භාණ්ඩයක් නිසා x වල මිල අඩු වුණොත් x වලට තියෙන ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. අතෝසම් තේරුම් ගන්න. x මිල අඩු වුණාම x වලට තියෙන ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. පුතේට ගලෝක ඇඳ ගන්න බැටියෝ. ඉස්සෙල්ලා මෙහෙම ලියන්න. x මිල අඩුවීම නිසා x භාණ්ඩයට පවතින ඉල්ලුම් ප්‍රමාණය වැඩි වේ. x මිල අඩුවීම නිසා x භාණ්ඩයට පවතින ඉල්ලුම් ප්‍රමාණය වැඩි වේ. රූපසරණ අඳින්න බටව. රූපසරණ අඳින්න මේක අඳින්න ටක් ගාලා. ලොකු ළමයිනේ ඔයගොල්ලෝ. නේ? මේ පැත්තේ මිල මේ පැත්තේ ඉල්ලුම් ප්‍රමාණය. හරිනේ? x මිල අඩු වීම පෙන්නන්න ඉල්ලුම් ප්‍රමාණය වැඩි වීම පෙන්නන්න. ටික ගාලා අඳින්න. වැඩි වෙලා ගන්න එපා. හරි. දැන් ඔයාලා මට පේන්නේ නැහැ කවුරු එක්කවත්. නමුත් මම කාලයක් තිස්සේ පන්තුරු උගන්වලා මම දන්නවා ළමයිගේ හැසිරීම. ළමයිට මේකට උත්තර ලියන්න මෙච්චර වෙලාවක් යනවා. ළමයා මේක මෙහෙම තමයි තේරුම් ගන්න කියලා මට දැනෙනවා. හරි. හරිනේ? හරි. හරි ඊළඟට යනවා මම ඊළඟට. අපි ඊළඟට යන්න. මොකද පුතා ඊළඟට? x මිල අඩු වීම. දැන් බලන්න x හා y ආදේශන හොඳේ. මම ඒකේ වේලාසන ලියන්න. අන්න පුතේ හොඳට අහගන්න. මේකට උත්තරේ ඔයාලා දන්නේ නැති පුතේ. මෙන්න දැන් අපි විභාගෙට ගිහින් ඉන්නකොට ලොකු ස්ට්‍රෙස් එකක් එනවා පුතේ. ඒක කාටවත් නෑ කියන්නේ.
ඒක මටත් එහෙමයි ඔයාටත් එහෙමයි කාටත් එහෙමයි. ඇයි අපි මේ අනාගතයේ තීරණය වෙන ලොකු අවස්ථාවක්. ඕනම දක්ෂ ළමයෙක්ට පොඩි නෙමෙයි ලොකු ස්ට්‍රෙස් එකක් තියෙනවා. දක්ෂුන්ට තමයි වැඩිම තියෙන්නේ එක්සෑම් එකේ. එතකොට දන්න දේත් පැටලෙනවා. ඒක එහෙම තමයි. අතට දාඩිය දානවා. නේ? බාත්රූම් ගිහිල්ලා තමයි ගියේ. එනකොට ආයෙ යන්න ඕන වගේ. බත් කාලා තමයි ආවේ. ඒකට පට්ට බඩගින්නක් දැනෙනවා. එහෙම වෙනවා. ස්ට්‍රෙස් එක. ඒක නැති වෙනවා මෙහෙම පේපර්ස් කරාම. ඒත් එක්ක ඔයාලට මේ ප්‍රශ්න පටල වෙන්න පුළුවන්. වෙන්න කියලා කියනෝ නෙමෙයි පුතේ වෙන්න පුළුවන් කියලා මං කිව්වේ. ඒක නැති කරගන්න මේ වගේ වැඩක් කරන්න. මේ මං කරේ ඒක. මං ටක් ගාලා XY අතර තියෙන සම්බන්ධ ලියා තිබ්බ පැත්තකින්. දැන් පටල වෙන්නේ නැහැ. නැත්තම් ප්‍රශ්නෙට උත්තරේ ලියන ගමන් ආපහු මේව කියවන්න. ඒතර ලියපු එකක් මතක නැහැ. ප්‍රශ්නේ ඇතුලේ තියෙන දේ හරය ගත්ත එළියට. XY ආදේශක XZ අනුපූරක. ඒත් එක්කම මේ X මිල අඩු වෙනවා. ඒක X වලටයි Y වලටයි Z වලටයි බලපාන හැටි එකක් ලිව්වා. දැන් ඊළඟ එක කියනවා Y මේ Y වලට බලපාන්නේ කොහොමද? XY ආදේශක නම් X මිල අඩු වුණොත් පාරිභෝගිකය Y ගන්නෙ නෑ X තමයි ගන්නෙ. එහෙනම් Y වලට තියෙන ඉල්ලුම අඩු වෙලා ඉල්ලුම් වක්‍රය වමට විතැන්දෙනවා. එහෙමද? කොහොම ඉල්ලුම් වක්‍රයක් ඇඳලා XY ආදේශක නිසා X මිල අඩු වුණොත් පාරිභෝගිකය X ගන්නවා. එතන Y වලට තියෙන ඉල්ලුම අඩු වෙලා ඉල්ලුම් වක්‍රය වමට විතැන් වෙනවා පුතේ. ඔන්නෝම දාන්න ඕන හරි. මේ මෙතනදී D1 දාන්න ඕනේ. D1 දාන්න ඕනේ. ඒක සම්ප්‍රදායයි. අත උසන් තේරුම් දරු. එන ඊළඟ තරුව දාලා ලියන්න. Y ඉල්ලුම අඩු වීමෙන් ඉල්ලුම් වක්‍රය වමට විතැන් වේ. Y ඉල්ලුම අඩු වීමෙන් ඉල්ලුම් වක්‍රය වමට විතැන් වේ. Y ඉල්ලුම අඩු වීමෙන් ඉල්ලුම් වක්‍රය වමට විතැන් වේ. උත ඊළඟ එක X Z අනුපූරක. X Z අනුපූරක. X Z අනුපූරක. දැන් ඒකට අඳින්න ඕන. ඒතරම කොහොමද? අනුපූරක නම් මොකද්ද වෙන්නේ? උදාහරණයක් අනුපූරක යුගලයට අනුපූරක කියන්නේ එක් භාණ්ඩයක් එක්ක භාවිතා කරන තවත් භාණ්ඩයක්. තේ සහ සීනි. තේ සීනි. අනුපූරක. අනුජ තෙල් සහ මෝටරාත. අනුපූරක. පානුයි පරිප්පුයි. අනුපූරක. තුවක්කුවයි උණ්ඩේ. අනුපූරක. වාංගෙඩියයි මෝල් ගහයි. අනුපූරක. ඉඳි කට්ටයි නූලයි. අනුපූරක. සපත්තුවයි මේස් එකයි. අනුපූරක. ෆෝන් එකයි සිම් එකයි. අනුපූරක. බැටරි කෑල්ලයි ටෝච් එකයි. අනුපූරක. මේ දවස්වල ගෑස් සිලින්ඩරේ ගිනි නිවන උපකරණේ අනුපූරක. එකක් සමග අනිත් එක. හරි. දැන් බලන්න. හිතන්න X වල මිල අඩු වුණොත් දැන් X Z කියන්නේ අනුපූරක. X වල මිල අඩු වුණොත් හිතන්න ඔයා X කියන්නේ තේ කියලා හිතන්න. තේ. Z කියන්නේ අනුපූරකනේ. සීනි කියලා හිතන්න. එහෙනම් තේ මිල අඩු වුණොත් මිනිස්සු ගොඩක් තේ බොනවා. එහෙනම් සීනි වලට තියෙන ඉල්ලුම වැඩි වෙලා ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙනවා. මෙන්න මෙහෙම. අත උස්සන්න හරියට. ක්ලියර් නයි පොත. Z සඳහා ඉල්ලුම වැඩි වීමෙන් ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වේ. Z සඳහා ඉල්ලුම වැඩි වීමෙන් ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වේ.
හරි. දැන් අද මගේ පන්ති ආපු ළමයි මෙතන ඇවිල්ලා නැහැ. කවුරුත්. මේ ඉන්නේ ඔක්කොම නනස්කායතනේ එකතු වෙච්ච දරුවෝ ටික. මොකද මගේ පන්තියේ ළමයින්ට මම මේ පේපර් එක කරලා ඉවරයි. ඒ නිසා ඒ අය මෙතන නැහැ. ඒ අය ඉන්නේ නැති ඊයේ පන්තියේ. තරින් දවස්වල පන්තියේ ඉන්නේ. නමුත් අද මගේ පන්තියේ කට්ටිය නැහැ. ඒගොල්ලන්ට මම මේ පේපර් එක කරා. හරිනේ? හරි. දරුවෝ. right. මේක එතනින් ඉවරයි. හැබැයි මේක ඉල්ලුම් වාක්‍යය ඇඳලා දකුණු පිටෙන් කරලා තියන්න. මොකද සමහර වෙලාවට රූප සටහන බලාපොරොත්තු වෙනවා. කියලා තියෙන රූප සටහනට එක ලකුණයි කියන. රූප සටහන නැති වුණොත් ඒ ලකුණ නැහැ. හරි. බාහිර රූප සටහන දෙන්න ගියා කියලා ඔයාලට වෙලා මදි වෙන්නේ නැහැ. ඉකෝන් ළමයින්ට කවදාවත් වෙලා මදි වෙන්නේ නැහැ. කවුන්ට් කරන අයට මදි වෙන්න පුළුවන්. සමහර විට BS ලියද්දිත් වෙලා මදි වෙන්න පුළුවන්. නමුත් ඉකෝන් පේපර් එක කරන අයට කවදා වෙලා මදි වෙන්නේ නැහැ. මම දන්නේ නැහැ. වෙලා මදි වෙන්නේ නැහැ කවදාවත්. වෙලාව දින උන්ට. එසම් පේරෙත කම නැතුව රූප සටහන දෙන්න. මේ බැලුවා මේ කියවන නිදහස් වෙළඳපොළක සමතුලිතයක් ඇතිවීම සඳහා උපරිම ඉල්ලුම් ප්‍රමාණයට වඩා අවම සැපයුම් ප්‍රමාණය අඩු විය යුතුයි. මේ ප්‍රකාශයේ රූප සටහනක් ඇසුරෙන් පැහැදිලි කරන්න. දැන් මේ වගේ ප්‍රශ්නයක් ඔයා මීට කලින් දැකලා තිබුණේ නැත්තම් විභාගෙට ගියාම නිකන් කැරකිල්ල වගේ හැදෙනවා. ඔක්කොම මඤ්ඤම් වෙලා යනවා. මේ තේරුම් ගන්න මම පුතා. නිදහස් වෙළඳපොළක සමතුලිතය ඇති වෙන්න උපරිම ඉල්ලුම් ප්‍රමාණයට වඩා අවම සැපයුම් ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. කොහොමද මේක කරන්නේ? මේ බලන්න. එතකොට මේක මෙහෙම කරන්න. ඔයාලා දන්න විදියට උපසරණයක් අඳ ගන්න. මිල ඉල්ලුම් ප්‍රමාණය. මේ තියෙන ඉල්ලුම් වක්‍රය. right. දැන් කො උපරිම ඉල්ලුම් ප්‍රමාණය. උපරිම ඉල්ලුම් ප්‍රමාණය ළමයි මේ තියෙන්නේ. උපරිම ඉල්ලුම් ප්‍රමාණය. හරි. දැන් මේකේ උපරිම ඉල්ලුම් ප්‍රමාණයට වඩා අවම සැපයුම් ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. හරිනේ? මේ තියෙන සැපයුම් වක්‍රේ. ඔයකින් සැපයුම් වක්‍රේ. එතකොට පුතේ මේ තියෙන්නේ මොකද්ද? මම ඒක මේ පැත්තෙන් ලියන්න. මේ තියෙන්නේ අවම සැපයුම් ප්‍රමාණය මේ තියෙන්නේ. දැන් එතකොට ළමයි මෙන්න මෙතන වෙළඳපොළ සමතුලිතයි. P Q. හරි. දැන් මෙහෙම සමතුලිතයක් ඇති වෙන්න නම් පුතේ උපරිම ඉල්ලුම් ප්‍රමාණයට වඩා මේ අවම සැපයුම් ප්‍රමාණය අඩු වෙන්න ඕන. මේක වැරදිලාවත් ඔක මෙහෙම වුණොත් බලන්න. පේනෝනේ මේ පැත්ත බෝඩ් එකේ අපේ. මේ තියෙන ඉල්ලුම් වක්‍රය. හරි? හොඳට බලන්න. මේ තියෙන සැපයුම් වක්‍රය. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඉල්ලුම් වක්‍රය සැපයුම් වක්‍රය. දැන් මෙතන තියෙන්නේ උපරිම ඉල්ලුම් මිල. මෙතන තියෙන්නේ අවම සැපයුම් අනේ වැරද්දුව සමාන. මේ තියෙන්නේ උපරිම ඉල්ලුම්. හරිනේ? මේ තියෙන්නේ උපරිම ඉල්ලුම් මිල නෙක්සයි කතා කරන්න පැටියෝ. ඔයාලට මොනවාරි අහන්න තියෙනවා ටෙස්ට් එකක් විතරක් දාන්න. කියන්නේ නිදහස් වෙළඳපොළක සමතුලිතයක් ඇති වෙන උපරිම ඉල්ලුම් ප්‍රමාණයට වඩා අවම සැපයුම් ප්‍රමාණය අඩු වේ යුතුයි. sorry. මේක මෙහෙම කරා නම් හරි පුතේ. දැන් මේ රූප සරණ හරි හොඳේ. දැන් බලන්න. එතන මට පොඩ්ඩක් ඕක ගියා. මේ පැත්තේ මිල. මේ පැත්තේ ප්‍රමාණය. රූප සරණෙන් කියන්නේ නිදහස් වෙළඳපොළක සමතුලිතයක් ඇති වීම උපරිම ඉල්ලුම් ප්‍රමාණයට වඩා අවම සැපයුම් ප්‍රමාණය අඩු විය යුතුයි. හරි. දැන් අපි මෙහෙම ඉල්ලුම් වක්‍රයක් ඇඳාම ළමයි කොහේද මේකේ උපරිම ඉල්ලුම් ප්‍රමාණය තියෙන්නේ? උපරිම ඉල්ලුම් ප්‍රමාණය පුතේ මෙන්න මෙතන තියෙන්නේ. මට අර මිල පොඩ්ඩක් පටලැවුවා. නේ? මෙන්න මෙතන උපරිම ඉල්ලුම් ප්‍රමාණය පැටියෝ. ඊතලයක් ගහලා ලියනවා උපරිම ඉල්ලුම් ප්‍රමාණය. හරි උපරිම ඉල්ලුම් ප්‍රමාණය. උපරිම ඉල්ලුම් ප්‍රමාණයට වඩා අවම සැපයුම් ප්‍රමාණය අඩු වේ. මේ තියෙන මම පුතා සැපයුම් වක්‍රය. සැපයුම් වක්‍රය. හරි. දැන් මෙතන මේ මොකක්ද තියෙන්නේ? අවම සැපයුම් ප්‍රමාණය. අත උස්සන්න මම පුතේ සිදු වෙච්ච
දෝෂය පිළිබඳ බලවත් කනගාටුව. අර ප්‍රශ්නේ හරිය හොඳයි. ඒක වෙනම ප්‍රශ්නයක්. උපරිම මිලට වඩා උපරිම ඉල්ලුම් මිල අවම සැපයුම් මිලට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙම එකක් වෙන්නත් පුළුවන්. හොඳයි. ඒක වෙනම කතාවක්. මේකේ අනිත් පැත්ත. දැන් තේරුණාද පුතේ? මේ උපරිම ඉල්ලුම් ප්‍රමාණය. මේ අවම සැපයුම් ප්‍රමාණය. සමතුලිතයක් මෙන්න මෙතන ඇති වෙන්න නම් පැටව හොඳට අහගන්න. උපරිම ඉල්ලුම් ප්‍රමාණයට වඩා අවම සැපයුම් ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. මේ වැරදිලාවත් මෙහෙම වුණා නම් එකක් කියන්නේ. දැන් මෙන්න පුතේ මෙතන උපරිම ඉල්ලුම් ප්‍රමාණය. ඊට වඩා අවම සැපයුම් ප්‍රමාණය වැඩි වුණා නම් අවම සැපයුම් ප්‍රමාණය සමතුලිතයක් බිහි වෙනවද? බිහි වෙන්නේ හැම වෙලේම පුතේ සමතුලිතය බිහි වෙන නම් අවම සැපයුම් ප්‍රමාණය මේ තියෙන සැපයුම් වක්‍රේ අවම සැපයුම් ප්‍රමාණය තියෙන්න ඕන මේ ඉල්ලුම් වක්‍රයට මේ පැත්තේ. අතෝසන් තේරුම් ගන්න. අර ප්‍රශ්නේ හරි පුතේ. හැබැයි ඒක ඉතින් අහපු ප්‍රශ්නයක් නෙවෙයි මගේ හිතේ තියෙච්ච ප්‍රශ්නයක් කියමු. එහෙමනේ හිතේ තියෙනවා කියනවා. මම පැටව මේ උපසානිත ටිකක් ගාලා ඉක්මන් කරන්න. පැහැදිලිනේ? මිල සැපයුම් ප්‍රමාණය. මිල සැපයුම් ප්‍රමාණය. සමතුලිත මිල ප්‍රමාණය ලකුණු කරා. මෙතෙන්ට දාන්න පුතේ අවම සැපයුම් ප්‍රමාණය. මෙතෙන්ට දාන්න පුතේ උපරිම ඉල්ලුම් ප්‍රමාණය. උපරිම ඉල්ලුම් ප්‍රමාණය. උපරිම ඉල්ලුම් ප්‍රමාණය. හරිනේ? සරියට. මෙහිදී උපරිම ඉල්ලුම් ප්‍රමාණයට වඩා අවම සැපයුම් ප්‍රමාණය අඩු වගයක් වේ. උපරිම ඉල්ලුම් ප්‍රමාණයට වඩා අවම සැපයුම් ප්‍රමාණය අඩු වගයක් වේ. අවම සැපයුම් ප්‍රමාණය අඩු වගයක් වේ. අගල් මෙහෙම යන පැටියෝ. කියන්න උපරිම ඉල්ලුම් ප්‍රමාණයට වඩා අවම සැපයුම් ප්‍රමාණය වැඩි වුවහොත් උපරිම ඉල්ලුම් ප්‍රමාණයට වඩා අවම සැපයුම් ප්‍රමාණය වැඩි වුවහොත් උපරිම ඉල්ලුම් ප්‍රමාණයට වඩා අවම සැපයුම් ප්‍රමාණය වැඩි වුවහොත් සමතුලිතයක් බිහි නොවේ. සමතුලිතයක් බිහි නොවේ. හරිද පුතේ? හරි. මේක අමිතක් ගන්න. within 2 minutes ඉක්වන්න. ගොඩ වෙලාව ගන්න එපා පුතේ. හොඳේ නාස්ති වෙනවා. ඇඳගෙන ඉවර අත උස්සන්. right. යන් අපි ඊළඟ කොටස. ළමයි. මේ කියව. ඔබ ඉගෙනගත් ආර්ථික විද්‍යා සංකල්ප ප්‍රයෝජනයට ගනිමින් පහත සඳහන් ප්‍රකාශ කෙටියෙන් පැහැදිලි කරන්න. හරි. අයන්න. හොඳට තේරුම් ගන්න ඕනේ. A භාණ්ඩයේ මිල 100%ක් අඩු වන විට B භාණ්ඩයට ඇති ඉල්ලුමේ කිසිදු වෙනසක් සිදු නොවේ. දැන් ඔයාලා මෙතන වෙන්නේ මොකක්ද දන්නවද? 100ට 5 පස්සේ පන්නනවා. 100ට 5 පස්සේ පන්නලා වැඩකුත් නැහැ. 100ට 3 පස්සේ පන්නලා වැඩකුත් නැහැ.
මේ බලන්න. ඔබ ඉගෙනගත් ආර්ථික විද්‍යා සංකල්ප ප්‍රයෝජනයට ගනිමින් පහත සඳහන් ප්‍රකාශ කෙටියෙන් පැහැදිලි කරන්න. ඒ භාණ්ඩයේ මිල මේ 100% ඕනේ නෑ ළමයි. මෙතන අල්ලගන්න. ඒ භාණ්ඩයේ මිල අඩු වන විට B භාණ්ඩයට ඇති ඉල්ලුමේ කිසිදු වෙනසක් සිදු නොවේ. ඔයාලා හිතන්නේ අර 100% තියෙන නිසා මේ ගාණක් තමයි හදන්න තියෙන්නේ. මේක කොහොම හරි හදන්න ඕන. දෙයියනේ මම මේක කොහොමද හදන්නේ කියලා කල්පනා කරන්න. ගාණක් නෙවෙයි ළමයි උත්තම තියෙන්නේ. 100% හිතන්න එපා. A භාණ්ඩයේ මිල අඩු වුණාට B භාණ්ඩයේ ඉල්ලුම වෙනස් වෙලා නැහැ. ඒකයි තේරුම් ගන්න. එක භාණ්ඩයක මිල අඩු වෙනකොට අනිත් එකේ ඉල්ලුම වෙනස් වෙන්නේ නැත්නම් ඒ දෙක අතර ආදේශන සම්බන්ධයකුත් නැහැ, අනුපූරක සම්බන්ධයකුත් නැහැ. අපි සාමාන්‍යයෙන් එවැනි භාණ්ඩ වලට කියන ස්වාධීන භාණ්ඩ කියලා. උදාහරණයක් බිත්තර පත්තර. බිත්තර මිල අඩු වැඩි වුණාට ඒක පත්තර ඉල්ලුමට බලපාන්නේ නැහැ. මොකද බිත්තර සහ පත්තර අතර ආදේශන සම්බන්ධයකුත් නැහැ, අනුපූරක සම්බන්ධයකුත් නැහැ. චොක්ලට් මිලයි සිමෙන්ති ඉල්ලුමයි. චොක්ලට් මිල අඩු වැඩි වීම සිමෙන්ති ඉල්ලුමට බලපාන්නේ නැහැ. චොක්ලට් සහ සිමෙන්ති කියන්නේ ආදේශනත් නෙමෙයි, අනුපූරකත් නෙමෙයි. යකඩ මිල වෙනස් වීමයි සහල් ඉල්ලුම වෙනස් වීමයි. ඒවා ආදේශනත් නෙමෙයි, අනුපූරකත් නෙමෙයි. අත උස්සන් බන් තේරෙනයි? ලියන්න පුතේ ටක් ගාලා. අයන්න. අයන්න දාලා ලියන්න. ඒ භාණ්ඩය සහ ඒ භාණ්ඩයේ මිල සහ ලියන්න. ඒ භාණ්ඩයේ මිල සහ B භාණ්ඩයේ ඉල්ලුම අතර ආදේශන හෝ අනුපූරක සම්බන්ධතාවයක් නොපවතී. ආදේශන හෝ අනුපූරක සම්බන්ධතාවයක් නොපවතී. එච්චරයි පුතේ. කෙටියෙන්නේ ලකුණු දෙකයි. ආයන්න. ගණන් හදන්න ඕන තැන් වල හදන්න ඕන හොඳේ. ඒකත් කියන්න ඕන මතක. ආයන්න. H භාණ්ඩයේ මිල 110ක් අඩු වන විට H භාණ්ඩයට ඇති ඉල්ලුම 112කින් වැඩි වෙනවා. මේ ළමයි මිල අඩු වෙන්නේ මොකේද? H වල. ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්නේ H වල. එකම භාණ්ඩයේ මිල එකම භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය. එහෙනම් අපිට ඕකෙන් ගණනය කරන්න පුළුවන් මොකද්ද? මිල ඉල්ලුම් නම්‍යතාවය. වෙන මොකක්වත් ගණනය කරන්න බෑනේ. H භාණ්ඩයේ මිල H භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය. එකම භාණ්ඩයේ මිල ඉල්ලුම් ප්‍රමාණය. එහෙනම් ඕකෙන් ගණනය කරන්න පුළුවන් මොකද්ද? මිල ඉල්ලුම් නම්‍යතාවය. වෙන මොකුත් බෑ. මම පුතා ලියා. මිල ඉල්ලුම් නම්‍යතාවය සමානයි. මතකයි නේද? මිල ඉල්ලුම් නම්‍යතාවය. The price elasticity of demand. මිල ඉල්ලුම් නම්‍යතාවය සමානයි ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශත වෙනස. ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශත වෙනස. බෙදීම මිලේ ප්‍රතිශත වෙනස. ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශත වෙනස බෙදීම මිලේ ප්‍රතිශත වෙනස. ඔයාට මතක සංකේතනේ මම දන්නවා. මිලේ ඉල්ලුම් නම්‍යතාවය සමානයි ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශත වෙනස බෙදීම මිලේ ප්‍රතිශත වෙනස. කොහොමද ළමයි සංකේත වලින් ලියන්නේ ඕක? EDP සමාන ඩෙල්ටා QD ප්‍රතිශතය බෙදීම ඩෙල්ටා P ප්‍රතිශතය. ඉල්ලුම් ප්‍රමාණ ප්‍රතිශත වෙනස කීයේ? sorry H භාණ්ඩයට ඇති ඉල්ලුම 112කින් වැඩි වෙනවා. අන 112. මිල 110කින් අඩු වෙනවා. 110යි ඍණ හොඳේ. අය ඒක අඩු වෙනවා. අපි සාමාන්‍යයෙන් ඍණ ලකුණු නැතුවත් ගණනය කරන ප්‍රශ්නයක් නැහැ. නමුත් වඩා හොඳයි ඍණ ලකුණත් එක්ක. 100 කැපෙනවා. ඍණ 1.2යි. ෆයිනල් ආන්සර් එක. ඍණ 1.2. ඍණ 1.2.
පොතේ දින ලකුණු අමතක කරා එකට වැඩි. දින ලකුණු අමතක කරොත් එකට වැඩි. එකට වැඩි කියන්නේ නම් ඉල්ලුමක් තියෙන්නේ. නම් ඉල්ලුමක් කියන්නේ මේකට ආදේශන තියෙනවා. ආදේශන තියෙනවා. මෙන්න මේක කතා ටිකක් කියන්න. කියන්න. මේක ගණනය කරලා ඉන්න ඔක්කොටම ඉස්සෙල්ලා හොඳ. ගණනය කරලා යටින් ලියන්න. H භාණ්ඩය සඳහා නම් ඉල්ලුමක් පවතී. H භාණ්ඩය සඳහා නම් ඉල්ලුමක් පවතී. H භාණ්ඩය සඳහා නම් ඉල්ලුමක් පවතී. හරි. එබැවින් ආදේශන බහුල වේ. නම් ඉල්ලුමක් තියෙනම් ආදේශන බහුලයි. ඒක කියන්නේ. එබැවින් ආදේශන බහුල වේ. අත උසන පුතේ එක තේරිච්ච දරුවෝ ඒ ප්‍රශ්නෙට දීපු උත්තරේ තේරුම් දරුවෝ අත උසන. අනම් ඉල්ලුමක් තිබ්බොත් පුතේ ප්‍රශ්නයක් අහන්න ලැබේ. අනම් ඉල්ලුමක් තිබුණා නම් මේක එකට වඩා අඩු වෙනවා. දශම ගානක්. ඍණ තමයි දශම ගානක් කියන්නේ. එතකොට ආදේශන අඩුයි කියලා ලියන්න ඕනේ. හරිද පුතේ? හරි. එන්නේ ළඟට මොකක්ද M භාණ්ඩයේ මිල 110කින් අඩු වන විට Q භාණ්ඩයට ඇති ඉල්ලුමේ කිසිදු වෙනසක් සිදු නොවේ. අන්න පුතේ මේකම නේ ඔය තියෙන්නේ. මේකම නේ මේ තියෙන්නේ. එතකොට ඒක වැරදි පුතේ. ඒ ප්‍රශ්නේ පොඩි වෙනසක් කරගන්න. පුතා ලියා ගන්න M භාණ්ඩයේ මිල 110කින් අඩු වන විට Q භාණ්ඩයට ඇති ඉල්ලුම M භාණ්ඩයේ මිල 110කින් අඩු වන විට Q භාණ්ඩයට ඇති ඉල්ලුම 120කින් වැඩි වේ. 120කින් වැඩි වේ. ඔය පොඩි printing mistake එකක් පුතේ. හරි මට ඒක ඔයාලට කලින් කියන්න අමතක වුණා. ඔක ලියා තියන්න ඔයා print out ගත්තන් පස්සේ නැත්තම් මට ඒක අමතක වෙයි. ලියා තියන්න. M භාණ්ඩයේ මිල 110කින් අඩු වන විට Q භාණ්ඩයට ඇති ඉල්ලුම 120කින් වැඩි වේ. මේ මොකද්ද පුතේ? මේ M කියන භාණ්ඩේ මිලයි Q කියන භාණ්ඩේ ඉල්ලුමයි. දෙක. භාණ්ඩ වර්ග දෙක. එකක මිලයි අනිත් එක ඉල්ලුමයි ගත්තාම ඕක හරස් ඉල්ලුම් මෙතන. අදිශික ඔය මයික් එක ඔෆ් කරන්න තේරෙන්නේ. There's a problem. මතුසිකව මට අයින් කරන්න වෙනවා. හරිද? ඔයම කරොත් මම අයින් කරනවා. ඔරයට ආයි ජොයින් වෙන්න බෑ. පුතා දාන්නෝනේ ඉතින් ඕක. right. පුතේ බලන්න විනාඩි දෙකක් මාස් දෙන්න. බලන්න මේ M භාණ්ඩයේ මිල 110කින් අඩු වන විට Q භාණ්ඩයට ඇති ඉල්ලුම 120කින් වැඩි වෙයි. එක භාණ්ඩයක මිලයි අනෙක් භාණ්ඩේ ඉල්ලුමයි. එතකොට මේ මොකද්ද? ඒක හරස් ඉල්ලුම් නම් මෙතන. ඒ මොකද්ද පුතේ? ඒක හරස් ඉල්ලුම් නම් මෙතන. එහෙනම් උතන ලියන හරස් ඉල්ලුම් නම් මෙතන ගන්න එක සූත්‍රේ හැමෝම ලියන්න. ඉතින් මේ ලියන්න. හරස් ඉල්ලුම් නම් මෙතන සමානයි. හරස් ඉල්ලුම් නම් මෙතන සමානයි. ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශත වෙනස ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශත වෙනස බෙදීම වෙනත් භාණ්ඩයක මිලේ ප්‍රතිශත වෙනස වෙනත් භාණ්ඩයක මිලේ ප්‍රතිශත වෙනස වෙනත් භාණ්ඩයක මිලේ ප්‍රතිශත වෙනස ඔය සංකේත වලින් ලියන්න පුළුවන් EDC cross elasticity of demand
EDC සමානයි ඩෙල්ටා QD ප්‍රතිශතයේ බෙදීම ඩෙල්ටා P ප්‍රතිශතය. එතන ඩෙල්ටා P ප්‍රතිශතය කියන්නේ වෙනත් භාණ්ඩේ. දැන් මේක හදා. බබා මේ M භාණ්ඩයේ මිල 110කින් අඩු වෙනකොට B භාණ්ඩයේ Q භාණ්ඩයට ඇති ඉල්ලුම 120කින් වැඩි වෙනවා. 120යි හරිද? 120යි වැඩි වෙනවා. 120ක් වැඩි වෙනවා. හරි? Q භාණ්ඩයට ඇති ඉල්ලුම 120ක් වැඩි වෙනවා. M භාණ්ඩයේ මිල 110ක් අඩු වෙනවා. 110යි හරිද? මේක ඍණ ඇයි අඩු වෙනවනේ පුතේ? අනිවාර්යයෙන්ම හරස් ඉල්ලුම මෙතාවේ දන් ලකුණු නැත්නම් ඍණ ලකුණු තියෙන්න ඕන. නැත්නම් දෙන්නේ නැහැ ලකුණු. ඒ කියන්නේ උත්තරේ එතකොට. කියන්නේ ඍණ දෙකයි. ඍණ දෙකයි. දැන් ඔයාගේ නිගමනයේ දෙන්න ඕන. හරස් ඉල්ලුම් නමිතාවේ ඍණ කියන්නේ මේ දෙක මොන භාණ්ඩද? M සහ Q. බිඳුවක් ආවොත් ආදේශනක් නෙවෙයි අනුපූරකක් නෙවෙයි. හරි? ධනාගයක් ආවොත් ආදේශන. ඍණාගයක් ආවොත් very good. ඍණාගයක් ආවොත් අනුපූරක. දැන් මේක ගණනය කළා පුතේ යටින් ලියන්න M සහ Q එකිනෙකට අනුපූරක ඇලයිර ප්‍රතිබද්ධ ඇයි අනුපූරක කිව්වත් එකයි ප්‍රතිබද්ධ කිව්වත් එකයි දන්නවනේ අනුපූරක ඇලයිර ප්‍රතිබද්ධ භාණ්ඩ තව අරහන් ඇතුළේ ලියන්න ඕන එකක් අනුපූරක නැත්නම් ප්‍රතිබද්ධ භාණ්ඩ වේ 60ව දැන් මොකද කරන්නේ අටට මම මේක නවත්තන්න ඕනේ මොකද අපි කියලා දිනුනේ අටට නවත්තනවා කියලා පැය 5ක් විතර තියෙනවා නම් අපිට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තුන්වෙනි ප්‍රශ්නේ පටන් අරගෙන කරගෙන යන්න වෙලාව මදි 60ව මේ ඉවත් වෙන්න එපා පොඩ්ඩක් අහන් ඉන්න කියන එක හොඳ නැහැ නේද මේ දැන් මේ ප්‍රශ්න පත්‍රයේ ඉතුරු ටික කරන්න ඕනේද නැද්ද කියන අදහස කරන්න ඕනේ කියන අය අත උස්ස. ඔව් ප්‍රශ්න දෙකයි කරේ. ඒක මගේ වැරද්දක් නෙවෙයි පුතේ. ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරනකොට ඒකට යම් වෙලාවක් යනවා. ප්‍රශ්නෙකට උත්තරයක් තියෙනවා. ඒ උත්තරي ළඟට පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඒ පිළිතුර හා සම්බන්ධ වටපිටාව ඔබට පැහැදිලි කරන්න ඕනේ. වෙලාව මදි. අපි මේක වෙන වෙලාවක කරමු. ඒක එහෙම කරනවා නම් ඔබට වෙලාව දැනුම් දෙන්න ඕනේ. හරි. එතකොට ඒක දැනුම් දෙවි නැස්ක ආයතනයේ විසින් ඔයගොල්ලෝ ඔක්කොම WhatsApp group එකේ ඉන්නොත් WhatsApp group එක හරහා ඔයගොල්ලන්ට දැනුම් දෙයි. ඊළඟට පුතාලට මම ඉල්ලීමක් කරනවා. කියනවා ඒක. ඉල්ලීමකුත් නෙමෙයි ඒක. කැමති විදිහට බාර ගන්නකො. 3 4 5 6 7 8 9 10 ප්‍රශ්න තෝරගන්න යන්නේ නැතුව තුන්වෙනි ප්‍රශ්නේ ඉඳලා තුන්වෙනි ප්‍රශ්නේ ඇතුළු ඔක්කොම ටිකට ඔයා උත්තර ලියලා තියන්න. එතකොට අපිට මේක ඊළඟ දවසේ සාකච්ඡා කරන්න පුළුවන්. ඊළඟ දවසේ කියන්නේ කවද්ද? සෞන්දර්යනේ. 18යි. සෞන්දර්ය තමයි මට මතක හැටියට මේක දාලා තියෙන්නේ. සෞන්දර්ය මේක සාකච්ඡා කරන්න පුළුවන් ඊටු ටික. නැත්නම් සමුදට වෙන ප්‍රශ්න පත්‍රයක් මට දෙන්නත් පුළුවන්. හැබැයි වෙන ප්‍රශ්න පත්‍රයක් දුන්නොත් ඒ වෙන්නේත් මොකද්ද? ඒකෙත් ප්‍රශ්න දෙකක් තුනක් සාකච්ඡා කරනවා. ඒ සමග හිතනවා ඊට වඩා හොඳයි සමුදට මේක ඊටු ටික සාකච්ඡා කරනනම් කියලා. අපි MCQ පේපර් සාකච්ඡා කරන්නත් ඕනේ. ඒකට ඉතර වෙලාවක් යන්නේ. මම පුතාලා එහෙනම් ඊළඟ දවස් වෙනකොට මේ ඔක්කොම ප්‍රශ්න ටික උත්තර ලියලා පොලිටික ළඟ තියාගෙන ඉන්න. පොලිටික ළඟ තියාගෙන ඉන්නකොට මේ මට එක සර්ට ගොඩක් පින් මට හොඳට තේරුණා සර්. නම් දෙවි මගේ නම සමන්ගමගේ. හැබැයි මම සමන් දෙවියෝ නෙමෙයි. දෙවියෙක් නෙමෙයි මම. නමුත් හොඳ ගුරුවරයෙක් කියලා මම විශ්වාස කරනවා. මට ඔයාලට උදව් කරන්න පුළුවන් නම් මම ඒක කරනවා. ඔයා මගේ පන්තිනාවට කමක් නැහැ මොකද. ඒක අදාළ නැහැ. ඔයගොල්ලෝ මේ රටේ දරුවෝ. අපි මේ රටේ ගුරුවරු. නේ. ඔයාලට කීමක් තියෙන උදව් කරන්නේ. ඒක ගන්න පොතක්. ඒකට අපිට නනස්ක ආයතනය තමයි හරි ගැස්සලා දුන්න ඉඩ. ඉතින් ඒගොල්ලොන්ට අපි සෑහෙන ස්තුතිවන්ත වෙනවා.
ඒ වගේම ඕගොල්ලෝ උසස් පෙළින් පස්සේ ඒ ආයතනත් එක්ක දිගටම ඉන්න. ඕගොල්ලෝ උදව් කරાવી, මඟ පෙන්නාවි. ඕගොල්ලෝගේ ඉස්සරහ ජීවිතේ සාර්ථක කරගන්න. ඔව් මගේ නම්බර එක කියන්න පුළුවන්ද කියලා දරුවෙක් අහනවා. කියන්න පුතේ. ඒක කිසි ගැටලුවක් නැහැ. අලියා ගන්නකො. අවශ්‍ය අය ප්‍රශ්නයක් තියෙනවා මට WhatsApp එකක් දාන්න. හරි? 0යි 77යි 655යි 71යි 94 07765571194 ඔය මට හැබැයි හැම වෙලේම මට උත්තර දෙන්න බැරි වෙයි පුතේ මාත් ගොඩාක් බිසි මේ වෙලාවේ හොඳේ මොකද මගේ ක්ලාසස් තියෙනනේ පුතේ ගාල්ලේ තියෙනවා මාතර තියෙනවා නුගේ ගොඩක් පොඩි පන්තියක් තියෙනවා ඒවත් එක්ක මම හරි බිසි හැබැයි ඔයා මගෙන් ඇහුවොත් අහපු වෙලේම මට උත්තරේ කියන්න බැරි වුණා පස්සේ හරි වෙලාවක මම ඔයාලට ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ඒ කියන්නේ ඔයා විභාගෙන් ගියන් පස්සේ නෙමෙයි ඊට කලින් උත්තරයක් දෙන්න. ගැටලුවක් තියෙන දරුවෝ මට කතා කරලා අහන්න. එහෙම නැත්නම් මට මෙසේජ් එකක් දාන්න. හරි එතකොට මට ඒක කරලා දෙන්න පුළුවන්. අපි එහෙනම් අපේ ක්ලාස් එක අපි නවත්තමු. ආයෙත් සඳුදා දවසේ හමු වෙමු. සඳුදා දවසේ මම කරන සෙමින එකේ මේ ක්ලාස් එකේ උපරිම ප්‍රයෝජනෙ ඔයා ගන්න නම් පුතේ අනිවාර්යෙන්ම ඔයා මේ ඉතුරු ප්‍රශ්න ටික හොඳට කරගෙන ඉන්නවා. ඒ ටික කරගෙන ක්ලාස් එකට ජොයින් වුණා නම් සුපිරියටම තේරෙනවා. හරි ඒක ඔයාගේ උත්තරේ මගේ උත්තරේ කම්පෙයාර් කරලා බලලා අවුලක් තියෙනවා අඩුපාඩුවක් තියෙනවා ඔයාට ඒක හදා ගන්න පුළුවන්. හරිද? ඒක අඩුපාඩු නැති උත්තරයක් ඔයාට ලියන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් අපි ඊළඟ දවසේ හමු වෙමු. අද ක්ලාස් එකට ජොයින් වෙච්ච නැති දරුවන්ට පොඩි දැනුම් දීමක් කරන්න. දැන් මේ සෙමින එකක් වුණාම ඒකට ගණන් ගන්න. ඒගොල්ලෝ හිතනවා මේ නිකන් එහෙම නෑ ඇවිල්ලා බලන්න ඕන. හරි එහෙනම් පුතා අපි ඊළඟ දවසේ හමු වෙමු. හැමදාටම මගේ ආගමේ හැටියට තෙරුවන් සරණයි. දෙව් පිටයි. good night.